අයිබෝවන් මං හිතනවා ඔක්කොමලට මාව පේනවා ඇති කියලා. අපි අද කතා කරන්න යන්නේ ඉතාමත් වැදගත් සෙෂන් එකක්. මේක මේ විභාගයට අනිවාර්යෙන්ම ප්‍රශ්න එන ඒරියා එකක්. මම පටන් ගන්න ඉස්සෙල්ලා මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න chat එකේ. මට කියන්න ඕගලන්ට මේ ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා. කවුරුහරි මට මේ ෆීඩ්බැක් එකක් දෙනවද? ආරයිට් ඕකේ. දැන් මම ඔයගලන්ට පෙන්නන්නේ ප්‍රසන්ටේෂන්. දැන් මම ඔයගලන්ට පෙන්නනවා ඔයගලන්ට දීපු ටියුට් එක. ඒකත් පේනවද කියලා මට කියන්න. ටියුට් එක පේනවා කියලා. ටියුට් එකත් පේනවද? right okay. right එහෙමනම් අපි පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ මුදල් සංසරණය සහ මහ බැංකුව, ඊළඟට මුදල් සැපයුම, මුදල් මැවීම සහ මුදල් සැපයුම් සාධක, මුදල් සමස්ත. එහෙම නැත්නම් අපි දන්නවා පදනම් මුදල්, පටු මුදල්, පුළුල් මුදල් සැපයුම කියලා අපි ගණනය කරනවා. මේ මුදල් සැපයුම ගණනය කිරීම සඳහා. ඒතකොට මේ මුදල් සැපයුම් සාධක යනාදිය පිළිබඳව තමයි අපි කතා කරන්නේ. ඊළඟට මුදල් ඉල්ලුම, මුදල් ඉල්ලුම් චේතනා, උද්ධමනය සහ මුදලේ ක්‍රය ශක්තිය. එතකොට අපි මුදල් වල ඉතිහාසයේ ඉඳලා මුදල් කියන්නේ මොකක්ද, විද්‍යුත් මුදල්, ඒ සියලු දේ ඉගෙන ගත්තා. දැන් අපි කතා කරනවා මුදල් සංසරණය, මුදල් සැපයුම, මුදල් ඉල්ලුම, මුදල් සමස්ත, උද්ධමනය සහ මුදලේ ක්‍රය ශක්තිය. එතකොට මේක කතා කරද්දී මම හිතන්නේ මම ඕගලන්ට ප්‍රසන්ටේෂන් එකකුයි ටියුට් එකකුයි දෙකක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ ටියුට් එකේ හිස් දැන් ඕගලන්ට දක්වන්න ලැබෙනවා. මම ප්‍රසන්ටේෂන් එකේ යන ගමන් ඒවට පිළිතුරු සපයනවා. එතකොට ඔබට පුළුවන් ඒ හිස් දැන් ක්‍රමෙන් පුරවා ගන්න. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම ප්‍රසන්ටේෂන් එකත් එක්ක යමු. ඊළඟට මේ ප්‍රසන්ටේෂන් එකේදී පිර වෙන්නේ නැති තැන් අපි වෙනම පුරවන්න උත්සාහ කරමු. මම කැමති යොමු වෙන්න පළවෙනි ස්ලයිඩ් එකට. අපි කියනවා මුදල් සංසරණය හා මුදල් සැපයුම කියන එක අපි හඳුන්වා දෙනවා. අපි කියනවා මුදල් සංසරණය කියන්නේ විවිධ කාර්යයන් සඳහා මුදල් භාවිතා කිරීම කියලා. right? මහ බැංකුව විසින් නිකුත් කරන ලද වළංගු මුදල් ආර්ථිකයට නිකුත් කරාට පස්සේ ඒක රජය, මහජනයා, ව්‍යාපාරික ආයතන, විදේශිකයන් සහ බැංකුව අතර ගනුදෙනු සඳහා සංසරණය වෙනවා. දැන් උදාහරණයකට අපි අතර මුදල් සංසරණය වීම සිදු වෙනවානේ. අපි යම් පුද්ගල මුදල් ගෙවනවා, අපිට මුදල් ලැබෙනවා. මේ ආකාරයෙන් මේ මහ බැංකුව නිකුත් කරපු මුදල් ඊළඟට ආර්ථිකයේ විවිධ ඒකක අතර සංසරණය වීම සිදු වෙනවා. එතකොට මහජනයා සහ බැංකුව අතර සහ රජය අතර නිරන්තරයෙන් සංසරණය වෙන මේ මුදල් අරගෙන අපි යම් දිනක වේලාවක යම් අවස්ථාවක මේ මහජනයා අතර සංසරණය වෙමින් පවතින මුදල් ප්‍රමාණය හෙවත් මුදල් තොගය ගණනය කරාම අපි කියනවා මේක තමයි මුදල් සැපයුම කියලා. right? ඒතර මොකද්ද මුදල් සැපයුම කියන්නේ? යම් අවස්ථාවක මහජනයා අතර සංසරණය වෙමින් පවතින මුදල් ප්‍රමාණය හෙවත් මුදල් තොගය. මේක ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මුදල් සංසරණය කියන්නේ මොකද්ද සහ මුදල් සැපයුම කියන්නේ මොකක්ද කියලා. දැන් මේක කතා කරද්දී ඔයගලන්ට මේ ඊටාම වැදගත් වචනයක් දක්වන්න ලැබෙනවා. මේ අපි කියනවා මහජනයා අතර සංසරණය වෙමින් පවතින මුදල් තොගය. දැන් ඒතකොට කවුද මේ මහජනයා? මේක හරියට දැනගත්තේ නැත්නම් ඔයගලන්ට මේක කරන්න අමාරුයි. එතකොට මහජනයා කියන එක අපි හඳුන්වනවා රජය, බැංකු සහ මහා බැංකුව හැර. ඒගොල්ලෝ නැහැ. හරි. රජය, බැංකු සහ මහා බැංකුව හැර අනෙකුත් සියලු පුද්ගලයන් සහ ආයතන, රාජ්‍ය දෙපාර්තමේන්තු නොවන රාජ්‍ය ව්‍යවසායන් මහජනයා කියලා අපි හඳුන්වනවා. එතකොට මේකේ ලොජික් එක එහෙමත් තර්කය තමයි රජය, බැංකු සහ මහා බැංකුව කියන්නේ මුදල් නිකුත් කිරීම සහ සම්පාදනය සමග එකතු වෙන ආයතන. එතකොට මේ මුදල් පරිහරණය සම්බන්ධ පාර්ශ්ව වෙන්නේ මහා ජනතාව, එහෙමත් නැත්නම් මේ පුද්ගලයන්, ආයතන සහ රාජ්‍ය දෙපාර්තමේන්තු නොවන රාජ්‍ය ව්‍යවසායන්. මේ එතකොට අපි දැන් මුදල් සැපයුම ගණනය කරද්දී අපි මහජනයා අත පවතින එක ගණනය කරන, ඒ කියන්නේ පරිභෝජනය කරන කට්ටිය කියව තමයි ගණනය කරන්නේ. එහෙම ගණනය කරද්දී අපිට මේ ඩබල් කවුන්ටිං එකක් වෙන එක නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ ටියුට් එකේ අපි ප්‍රශ්නයක් අහලා තියෙනවා මහජනයා යනුවෙන් හඳුන්වන්නේ කවුද කියලා. right? එතකොට මේ
මහජනයා යනුවෙන් හඳුන්වන්නේ කවුද කියන දැනට ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. රජය, බැංකු සහ මහ බැංකුව හැර රජය, බැංකු සහ මහ බැංකුව හැර අනෙකුත් සියලුම පුද්ගලයන් සහ ආයතන රාජ්‍ය දෙපාර්තමේන්තු නොවන රාජ්‍ය ව්‍යවසායන් මහජනයා යටතට ගැනේ කියලා. රයිට්. ඒක ඔයගොල්ලෝ පැහැදිලි වෙනවා මොකද්ද කියලා. ඒතර හේතුව හැටියට ඕනනම් තව අප ඔයගොල්ලෝ පැහැදිලි කරන්න පුළුවන්. රජය, බැංකු සහ මහ බැංකුව මුදල් නිකුත් කිරීම හා සම්පාදනය කිරීමට බලය හැකියාව ඇති ආයතන වන අතර මහජනයා යනු මුදල් පරිහරණය හා සම්බන්ධ පාර්ශ්ව වේ. එතකොට ඔබට ඔන්න පැහැදිලි මොකද්ද මේ අපි කතා කරන්නේ කියලා. එහෙමනම් අපි දැන් දන්නවා අපි කතා කරන්නේ මුදල් සංසරණය හා මුදල් සැපයීම. මුදල් සැපයීම කියලා කියන්නේ යම් දිනක වේලාවක එහෙමත් නැත්නම් යම් අවස්ථාවක මහජනයා අතර සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය හෙවත් මුදල් තොගය. right. දැන් මේ පිළිබඳ අවබෝධය ලබා ගත්තට පස්සේ අපි යනවා දැන් මේ මුදල් ඉස්සෙල්ලාම නිකුත් වෙන්න එපාය සමාජයට ආර්ථිකයට මේක නිකුත් කරන්නේ මහ බැංකුව. දැන් අපි අහනවා ප්‍රශ්නයක් මහ බැංකුව විසින් වළංගු මුදල් නිකුත් කරන්නේ කුමන වත්කම් පදනම් කරගෙනද? දැන් ඔබ දන්නවා රන් මිනුම් ක්‍රමයේ අතීතයේ තිබ්බ රත්රන් කියන වත්කම පදනම් කරගෙන තමයි මුදල් නිකුත් කරේ. එතකොට මිනිස්සුන්ට පුළුවන් වුණා ගිහිලා තමන්ගේ මුදල් දීලා ඒ මුදල් ප්‍රමාණයට සමාන රත්රන් ප්‍රමාණයක් ඉල්ලා හිටින්න. ඊට පස්සේ අපි කිව්වා නියෝජිත මුදල් පැමිණීමත් සමග ඒ තත්ත්වය අයින් වුණා. ආඥාපති මුදල් පැමිණීමත් සමග ෆියට් කරන්සිස්. මේ ආඥාපති මුදල් වල ලක්ෂණය උනේ එමෙතන නූතන ව්‍යවහාර මුදල් වල ලක්ෂණය වන්නේ එයට බලය ලැබී තියෙන්නේ, එයට වටිනාකම ලැබිලා තියෙන්නේ රජය විසින් පනවන නීති රීති මාර්ගයෙන්. right. ඒතකොට රජය විසින් කියනවා මේ ශ්‍රී ලංකාවේ ඕනෑම ගනුදෙනුවක් කිරීම සඳහා වළංගු මුදල් මේකේ වටිනාකම මෙච්චරයි. එහෙම කියලා මේ අපිට පොඩි කොළ කෑල්ලක් නිකුත් කරනවා. right. ඒතකොට මේ කොළ කෑල්ලට බලය ලැබෙන්නේ මේ රජය විසින් පනවූ අනපනත් නීති රීති සහ මූල්‍ය අධිකාරිය ඒවා නිකුත් කිරීම මගින්. right. එතකොට මේ මහ බැංකුව තමයි ලංකාවේ අධිකාරී බලය තියෙන්නේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ. එතකොට මේගොල්ලෝ කොහොමද මේක නිකුත් කරන්නේ? අපි දන්නවා මහ බැංකුව යම් කිසි මුදලක් නිකුත් කළොත් ඒ මහ බැංකුවේ වගකීමක් වෙනවා. ඒක අතාරින්න බෑ. මොකද මුදල් කියලා කියන්නේ මූල්‍යවත්කමක්. ඒතර මූල්‍යවත්කමක් නම් එය මුදල් අතේ තියෙන කෙනාට වත්කමක් ලෙස වටිනාකමක් ලබා දෙනවා. ඒ මුදල් නිකුත් කරපු පාර්ශවයට වගකීමක් වෙනවා. તો නිකුත් කරපු පාර්ශවය කවුද? මහ බැංකුව. එමනම් ව්‍යවහාර මුදල්, පදනම් මුදල් මහ බැංකුවේ වගකීමක්. එතකොට මේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම් භාවිතා කරමින්. එතකොට මහ බැංකුවේ ශුද්ධ දේශීය වත්කම්, ශුද්ධ විදේශීය වත්කම් පාවිච්චි කරලා ඔවුන් වගකීම් ලබා ගන්නවා. මොකද්ද වගකීම? ව්‍යවහාර මුදල් නිකුත් කරනවා. ඒත් අපි දන්නවා වත්කම් නැත්නම් අපිට වගකීම් ගන්න බෑනේ. දැන් මට කියන්න පුළුවන් සුනිල් ඔයා කමල්ට රුපියල් 10000ක් ගෙවන්න. කමල් ගෙව්වේ නැත්තම් මං ගෙවනවා. ඒතර සුනිල් අහන ප්‍රශ්නයක්. රයිට් දැන් ඔබතුමා වගකීම ගන්නවානේ කමල් ගැන. ඔව් මම රුපියල් 10000ක වගකීමක් ගන්නවා. කමල් ගෙව්වේ නැත්තම් මං ගෙවනවා. එතකොට සුනිල් අහන සරලම ප්‍රශ්නේ තමයි ඔබතුමා ගාව රුපියල් 10000ක් තියෙනවා. නේ? ඒතර මය ගාව සතයක්වත් අතේ නැත්තම් මං කොහොමද කමල් වෙනුවෙන් වගකීමක් ගන්න රුපියල් 10000ක? මට ගන්න බෑ. එහෙමනම් අපිට පේනවා අපි යම්කිසි වගකීමක් ගන්න නම් අපිට අනිවාර්යෙන් වත්කමක් තිබිය යුතුයි. ඒක ඒ තියරිය අදාළ වෙනවා මහ බැංකුවටත්. මහ බැංකුව වළංගු මුදල් නිකුත් කරලා වගකීමක් ලබා ගැනීමේදී ඒ සඳහා කොරස්පොන්ඩින් එහෙම නැත්නම් ඊට සමාන වත්කමක් ඔවුන්ට තිබිය යුතුයි. මේ මොකද්ද මහ බැංකුවේ වත්කම් පදනම් වෙන්නේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්න? ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම්. එතකොට අපි මහ බැංකු වාර්තාව අරගෙන බැලුවොත් පහුගිය මහ බැංකු වාර්තාව අපිට මේක දක්නට ලැබෙනවා. සංචිත මුදල් සහ පුළුල් මුදල් සැපයීමේ වත්කම් අංශය කියලා මෙහි සටහන් වෙනවා 2019 වාර්තාවේ. මේකේ ඔබට පේනවා ඇති මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම්. එතකොට 750.5 රුපියල් බිලියන. ඊළඟට මහ බැංකුවේ දේශීය වත්කම් 210.6 රුපියල් බිලියන. ඊළඟට කියනවා එහෙමනම් සංචිත මුදල් ප්‍රමාණය කීයද? 961.1 රුපියල් බිලියන.
ඒතර ඔබට පේනවා සුද්ධ විදේශී වත්කම් හා දේශීය වත්කම් වල එකතුව තමයි සංචිත මුදල් ලෙස දක්වා තිබෙන්නේ. 2019 ගත්තොත් ඔබට පේනවා සුද්ධ විදේශීය වත්කම් 896යි රුපියල් බිලියන, දේශීය වත්කම් 36.6යි රුපියල් බිලියන. එතකොට සංචිත මුදල් වෙලා තියෙන්නේ රුපියල් බිලියන 932.6යි. ඉතින් එහෙමනම් දැන් ඔබට පැහැදිලි අපි කියන දේ. එතකොට 2018 ගත්තොත් සුද්ධ දේශීය වත්කම් සුද්ධ විදේශීය වත්කම් එකතු වෙලා පදනම් මුදල් 961.1 බිලියන ආර්ථිකයට නිකුත් කරනවා. ඊළඟට 2019 ගත්තොත් බිලියන 932.6ක් පදනම් මුදල් ආර්ථිකයට නිකුත් වෙනවා. එතකොට ඔන්න ඔබට පැහැදිලි වෙනවා අපි මේ කතා කරන දේ මේ chart එකත් එක්ක. එහෙම නැත්නම් මේ වගුවත් එක්ක. දැන් මේ පදනම් මුදල් වල සංයුතිය මොකද්ද? ඊළඟට අපිට අහන්නේ මේ පදනම් මුදල් වල සංයුතිය. දැන් ඒකට එන්න පෙර ඔබට තව අර ටියුට් එක දිහා බැලුවොත් ප්‍රශ්නයක් අහලා තියෙනවා මහා බැංකුව විසින් වළංගු මුදල් නිකුත් කරන්නේ කුමන වත්කම් පදනම් කරගෙනද? දැන් ඕකට පිළිතුරු ලියන්න පුළුවන්. මොකද උත්තරේ සුද්ධ දේශීය වත්කම් සහ සුද්ධ විදේශීය වත්කම් පදනම් කරගෙන. right? ඒකට ඒක ඔබට ලියා ගන්න පුළුවන් ඒ උත්තරේ. right? හරි. දැන් අපි මේ කතා කර ඉන්නේ මොනවා ගැනද? මහා බැංකුව විසින් ආර්ථිකයට නිකුත් කරන. එහෙම නැත්නම් මහා බැංකුව මුද්‍රණය කරලා ආර්ථිකයට නිකුත් කරන මුදල්. දැන් අපි මේව හැඳින්වුවානේ විශේෂ නමකින්. මොකද නම? පදනම් මුදල්. මේ තව නම් දෙකක් කිව්වා. මතකද නම් දෙක? සංචිත මුදල් සහ මොකද අනිත් එක? අධි බල ඇති මුදල් කියලා අපි කිව්වා. right? අධි බල ඇති මුදල් කියලා අපි කිව්වා. මේ වචන ඔයගොල්ලෝ දැන් මතකේ තියාගන්න ඕන. දැන් මේ පදනම් මුදල් වල සංයුතිය කොහොමද තියෙන්නේ? නැත්නම් පදනම් මුදල් කාගාවද තියෙන්නේ? කොහොමද අපි ගණනය කරන්නේ? මේ මහා බැංකුව නිකුත් කරන පදනම් මුදල් තියෙන්න පුළුවන් ආකාර 4ක් අපි කතා කරනවා. පළවෙනි එක තමයි අපි කියනවා මේවා තියෙන්න පුළුවන් මහජනයා සතු කාසි හා නෝට්ටු වශයෙන්. ඒ කියන්නේ මොකද්ද? දැන් ඔබගේ පර්ස් එකේ මගේ පර්ස් එකේ සල්ලි තියෙන්න පුළුවන්. ඒ පර්ස් එකේ කාසි හා නෝට්ටු තියෙනවා. ඒ කියන්නේ මගේ ගාව සල්ලි තියෙනවා. right? ඒතර මේවා මොනවාද? මේ මහා බැංකුව විසින් මුද්‍රණය කොට නිකුත් කළ මුදල්. right? ඒතර කාසි හා නෝට්ටු. දැන් ඒක හරිනේ. ඊළඟ දෙවෙනියට කොහෙද තියෙන්න පුළුවන්? දෙවෙනියට තියෙන්න පුළුවන් අපි මේ කාසි හා නෝට්ටු ටික බැංකුවට දාපුවම බැංකුවේ ටෙලර් බොක්ස් එකේ බැංකුව ඇතුලේ තියෙනවා කාසි හා නෝට්ටු. ඒතකොට බැංකු සතු කාසි හා නෝට්ටු. ඊළඟට කොහෙද තියෙන්න පුළුවන්? මහ බැංකුවේ ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු. ඒතකොට මහ බැංකුවේ රාජ්‍ය නියෝජිත ආයතන තැන්පත් කරලා දිනුවා නම් එතනත් මුදල් තියෙන්න පුළුවන්. ඊළඟට කොහෙද තියෙන්න පුළුවන්? මහ බැංකුවේ ඇති බැංකුවල තැන්පතු. මහ බැංකුවේ ඇති බැංකුවල තැන්පතු. එහෙමනම් අපි කියනවා මේ පදනම් මුදල් තියෙන්න පුළුවන් තැන් 4ක් තියෙනවා. එහෙම නැත්නම් මෙහි කොටස් 4කට අපි බෙදලා අපිට පෙන්වන්න පුළුවන් මේ තැන් වල තියෙනවා කියලා. කොහෙද තියෙන්නේ? මහජනයා සතු කාසි හා නෝට්ටු. ඒ කියන්නේ අපේ පර්ස් එකේ. ඊළඟට බැංකු සතු කාසි හා නෝට්ටු බැංකුවල. ඊළඟට මහ බැංකුවේ ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු. ඊළඟට මහ බැංකුවේ ඇති බැංකුවල තැන්පතු. එහෙනම් මේක හරිම සරලයි. සරලව ඔලුවට දාගන්න, සරලව ඉගෙන ගන්න මේ පදනම් මුදල් තියෙන තැන් ටික. දැන් මේක අපිට පෙන්නනවා මහ බැංකු වාර්තාවේ. දැන් ඔබට මහ බැංකු වාර්තාවේ අරගෙන මුදල් සමස්ත කියන සංඛ්‍යා සටහනට ගියාම ඔබට පේනවා සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව පෙන්නනවා. ඒතර ව්‍යවහාර මුදල් කියන කාසි හා නෝට්ටු. right? ඒතර කොහෙද මේවා තියෙන්නේ? 1.1. කොහෙද? මහජනයා වෙතදී ව්‍යවහාර මුදල්. බිලියන 473.1යි. ඊළඟට වාණිජ බැංකු වෙත ඇති ව්‍යවහාර මුදල් බිලියන 167.9යි. මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු බිලියන 320.1යි. මහ බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු දැන් ඒවා මේ වෙලාවේ නැහැ මොකුත්. හරි බිඳුවයි. right? සංජිත මුදල් කියලා කියන්නේ 1 2 3. ඒ කියන්නේ සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව. ඊළඟට මහ බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු. ඊළඟට මහා බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු. දැන් ඒක බිඳුවට තියෙන්නේ. ඒතර ඔබට පේනවා 1 කියලා කියන්නේ සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව. ඒ කියන්නේ බිලියන 640.9යි. ඒ දෙක තියෙන තැන් දෙක හැටියට පෙන්නනවා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් 473.1යි. වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල් 167.9යි. එතකොට මේ දෙකේ එකතුව තමයි මේ 640.9 වෙන්නේ. right? ඒක සමස්ත ව්‍යවහාර මුදල්. එතකොට මෙන්න මේ තුන එකතු කරලා ගත්තම
ඔබට කියනවා සංචිත මුදල් 961.1 රුපියල් බිලියන. දැන් ඔබට මේ විදියටම අපි දැක්කා ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා ගණන් හදන්න. රයිට්? ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්, වාණිජ බැංකුව වල ඇති ව්‍යවහාර මුදල්, ඒ ප්‍රමාණයන් දීලා ඊළඟට කියනවා මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු මෙච්චරයි සංචිත මුදල් ගණනය කරන්න. right? ඒතකොට ඔබට පුළුවන් වෙන්න ඕනේ ඒක ගණනය කරන්න. දැන් අපි ඔබට දුන්න ටියුට් එකේ දෙවෙනි පිටුවට ගියාම මේ ගැන කතා කරනවා. දැන් දෙවෙනි පිටුවේ පේනවා අපි යමු මේ ටියුට් එකේ දෙවෙනි පිටුවට. මේකේ කියනවා රටක මුදල් සංසරණයේ ආරම්භක මුදල් ප්‍රමාණය හෙවත් මහා බැංකුව විසින් මුද්‍රණය කර නිකුත් කරනු ලැබූ මහජනයා සහ බැංකුව වෙත ඇති මුදල් ප්‍රමාණය හඳුන්වන්නේ කුමක් ලෙසද? කොහොමද අපි දාන්නේ මේක? මොකක් කියලා දාන්නේ? අපිට දාන්න වෙන්නේ පදනම් මුදල්, සංචිත මුදල් හෝ අධිබලති මුදල් ලෙස. පදනම් මුදල්, සංචිත මුදල් හෝ අධිබලති මුදල් ලෙස. ඊට අහනවා හිස්තැනක් තියලා. මහා බැංකුවේ ශනිකව හෝ ඉල්ලා සිටි විට ගෙවිය යුතු වගකීම් වේ. මොකක්ද ඒ? ශනිකව ඉල්ලා සිටි ගෙවිය යුතු වගකීම. මොකක්ද දාන්න ඕනේ අපි? අපි දාන්න ඕනේ පදනම් මුදල් නේ. මේ මහා බැංකුව විසින් නිකුත් කරව මුදල් තමයි එතනට එන්නේ. එහෙනම් පදනම් මුදල්, සංචිත මුදල් කියන්නේ මහා බැංකුව විසින් ඉල්ලා සිටිය යුතු විට ගෙවිය යුතු ශනික වගකීම්. ඊළඟට ඔබගෙන් අහනවා පොඩි ප්‍රශ්නයක්. මහා බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරවල තිබෙන කාසියා නෝට්ටු පදනම් මුදල් වල කොටසක්ද? මේ මොකද්ද මේ කියන්නේ මම අහන්නේ ඔබගෙන්. මහා බැංකුව දැන් කාසියා නෝට්ටු print කරනවා. මහා බැංකුව කාසියා නෝට්ටු print කරලා දැන් මේවා සුරක්ෂිතාගාරවල තැන්පත් කරලා තියෙනවා. දැන් මම අහනවා ඔබගෙන් මේක පදනම් මුදල් වල කොටසක්ද කියලා. මොකද හිතන්නේ? මේ පදනම් මුදල් වල කොටසක් නැද්ද? දැන් මේ සුරක්ෂිතාගාරවල දැන් print කරලා තියෙනවා. තාම එළියට දාලා නැහැ. හැබැයි දැන් print කළා මහා බැංකුව. දැන් මේක පදනම් මුදල්ද නැද්ද? නැහැ. රයිට්. ඕකේ. කෙනෙක් කියනවා නැහැ කියලා. බලමු ඔබ chat එකේ කියනවා නැහැ. රයිට්. කෙනෙක් ඔව් කියලාත් කියනවා. රයිට්. හොඳයි. දැන් අපිට ආන්සර්ස් වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ නැහැ කියලා. හරි. ඉතින් අපි බහුතර මතයට යන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඉන්න ඕනේ. අපි නැහැ කියලා කියමු. හරි. නැද්ද ඔව්ද? දැන් අපි ගත්තම අපිට කියන්න පුළුවන් දේ තමයි ඒවා පදනම් වල මුදල් වල කොටසක් නෙමෙයි. හේතුව මොකක්ද? මහා බැංකුව තාම ඒවා මහජනයාට නිකුත් කරලා නැහැ. ඒවා print කරාට නිකුත් කරලා නැහැ. ඒවා තියෙන්නේ සුරක්ෂිතාගාරවල. ඒතකොට යම් කිසි වෙලාවක ඔවුන් මේ මුදල් ආර්ථිකයට එහෙම නැත්නම් මහජනයාට නිකුත් කළොත් තමයි ඒවා ඔවුන්ගේ පදනම් මුදල් වල කොටසක් වෙලා ඔවුන්ගේ ශනිකව ගෙවිය යුතු වගකීම් බවට පත් වෙන්නේ. රයිට්? ඒතකොට උත්තරේ තමයි නැහැ කියන එක. නැත කියන එක. රයිට්? එතකොට අපි මේ ටියුට් එකේ තව ඔබට ප්‍රශ්නයක් අහනවා 2019 මහා බැංකු වාර්තාව පරිශීලනය කොට 2018 සහ 19 වර්ෂ සඳහා පදනම් මුදල් ප්‍රමාණය ගණනය කරන්න. දැන් මං හිතන්නේ ඔබ ඒක දැක්කා. මේ තියෙන්නේ මේ සංචිත මුදල් කියන්නේ පදනම් මුදල්ම තමයි. එහෙනම් මෙතන උත්තරේ දිනවනේ. උත්තරේ දිනනවා. කීයද පදනම් මුදල් ප්‍රමාණය? 961.1යි 2018ට 2019ට 932.6යි. දැන් කොහොමද ගණනය කරේ? ව්‍යවහාර මුදල් තියෙනවා තැන් දෙකක. කාසියා නෝට්ටු කොහෙද? අපේ පර්ස් එකේ අපේ බැංකුවේ. රයිට්? එhmenan මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්, වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්. ඊළඟට මොනවද තියෙන්නේ? මහා බැංකුවේ ඇති වාණිජ බැංකුව වල තැන්පතු. බැංකුව වල තැන්පතු තියෙන මහා බැංකුව. ඒවත් ගත්තා. ඒවල 473.1යි, 167.9යි, 320.1යි මේ තුන එකතු කරපුවාම එනවා 961.1යි. ඒ විදිහට තමයි 2019ටත් යන්නේ. රයිට්? ඔන්න ඔබට ගණනය කරන්න උනා. ස්ලයිඩ් පේනවා මදි. රයිට් අපි zoom කරලා බලමු. දැන් පේනවද ඔයගලන් සයිඩ් එක? හරියට. රයිට්. ඕකේ. දැන් එහෙමනම් මේ මම ආයෙ ඔබට කියන්නම පේන්නේ නැත්නම් දැන් මේ ඔබට මෙතන පේනවා සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව 640.9යි. මේ කියන්නේ කාසියා නෝට්ටු. මේ ව්‍යවහාර මුදල් තියෙන්නේ කොහෙද? මේක එකනේ. මේ 1.1. කොහෙද තියෙන්නේ? මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් ලෙස තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පර්ස් එකේ. 1.2.
මේ එක යටතේම තමයි එන්නේ 1.2 වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල් බැංකුවේ තියෙන්න පුළුවන් කාසියා නෝට්ටු ව්‍යවහාර මුදල්. එතකොට ඒක තමයි මේ ඒගොල්ලෝ දෙකට කඩලා පෙන්නන්නේ. ඒක එකතුව තමයි මේ 640.9 වෙන්නේ නේ. මේ දෙක එකතුව තමයි 640.9 වෙලා තියෙන්නේ. හරි. එතකොට අපිට මේ තුන ගන්න පුළුවන් මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්, වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්, මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු 320යි. දැන් 2018 මහා බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු 0යි. 2019 ඔන්න තියෙනවා 0.1. 19.1ක් තියෙනවා. එතකොට මේම එකතුව ගත්තම තමයි අපිට පෙන්වන්නේ මේ සංචිත මුදල්, පදනම් මුදල්, එහෙම නැත්නම් ආදි භාරති මුදල් කීයද කියලා. රයිට්. එතකොට 2018 961.1 බිලියන 2019 932.6යි. දැන් ඔබ මේ වගේ ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් හදන්න පුළුවන් වෙනවනේ මේ වගේ ප්‍රශ්න මීට කලින් ඇවිල්ලා තියෙනවා. රයිට්. මේ දෙකේ වෙනස කියන්නේ මොකක්ද කියලා අහනවා. වෙනස ඔබට බලා ගන්න පුළුවන් උඩ තියෙන එකෙන් මහජනයා ඇති ව්‍යවහාර මුදල් වැඩි වෙලා තියෙනවා. වාණිජ බැංකුව වල ඇති ව්‍යවහාර මුදල් වැඩි වෙලා තියෙනවා. එතකොට එහෙම නැත්නම් 2019 ව්‍යවහාර මුදල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. රයිට්. එතකොට ඒ කියන්නේ එක්කෝ මහා බැංකුව මුදල් නිකුත් කරලා තියෙනවා. එහෙම නැත්නම් මුදල් මහා බැංකුව විසින් මුදල් නිකුත් කරලා තියෙනවා කියන්නේ. right ඊළඟ එක අපි යනවා right මුදල් සැපයුම් සාධක right දැන් මේ මහා බැංකුව විසින් මුදල් නිකුත් කිරීමට හේතු වන්නා වූ සාධක මොනවාද කියන එක තමයි මේ මුදල් සැපයුම් සාධක යටතේ අපි කතා කරන්නේ. දැන් අපි ඔන්න මුදල් සැපයුම් සාධක කීපයක් තියෙනවා. මොකද්ද? මහා බැංකුව රජයට ණය දීම, මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම, මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. right එතකොට මේවා රටට මුදල් නිකුත් කිරීමට හේතු වන ප්‍රධාන සාධක ලෙස අපි හඳුන්වනවා. දැන් මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මහා බැංකුව රජයට ණය ගෙවීම මහා බැංකුවට රජය විසින් ලබාගත් ණය ගෙවීම, වාණිජ බැංකුව ලබාගත් ණය නැවත මහා බැංකුවට ගෙවීම, මහා බැංකුවේ විදේශ විනිමය විකිණීම, මහා බැංකුවේ මුදල් නැවත මහා බැංකුව වෙත පැමිණීමට හේතු වෙන කරුණු වැඩිට අපි හඳුන්වනවා. එතකොට පළවෙනියටම තියෙන්නේ ඔබට පෙන්වන්නේ මහා බැංකුව රට මුදල් නිකුත් කිරීමට හේතු වන සාධක. දෙවෙනුවට ඔබට පෙන්වන්නේ සංසරණයේ පවතින මුදල් එයින් ඉවත් වෙලා නැවත මහා බැංකුවට ලැබීමට හේතු වන සාධක. දැන් අපි බලමු මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. right කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේක මම ඔබට බෝඩ් එකේ පැහැදිලි කරන්නම් වඩාත් හොඳට පැහැදිලි වෙන්න. පළවෙනි එක අපි කිව්වේ මහා බැංකුව විසින් රජයට ණය දීම. එතකොට අපි මෙතන මහා බැංකුව ඉන්නවා CBSL, මෙතන රජය නේ ගවර්න්මන්ට්. එතකොට මහා බැංකුව මොකද කරන්නේ? මේ රජයට ණය ලබා දෙනවා. රජයට ණය ලබා දීම සිදු වෙනවා. ඒක රජයට ණය ලබා දුන්නා මොකද වෙන්නේ? මහා බැංකුව මුදල් කියනවනේ ඔබ මේ අනිත් පැත්තටද වෙන්නේ? ඕගොල්ලන්ට මේ ලියන එක අනිත් පැත්ත ඇරිලා වගේ නේද පේන්නේ? හරි.
රයිට් ඔබට මාව ඇහෙනවද? ඕගොල්ලන්ට මාව ඇහෙනවද? හරි ඕකේ. එකපාරට මං හිතන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවා. මට කියන්න ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා? හරි ඕකේ. අපි ප්‍රසන්ටේෂන් එකත් එක්ක යමු ඉදිරියට. ඒතකොට ඔබට පේනවා ඔබ හරියට බලාගෙන ඉන්න බලාගෙන හිටියා මේක ඔබට දැනගන්න පුළුවන්. හැබැයි ඔබගේ අවධානය කැඩුනොත් ඔබට එකපාරට බලාගන්න බැරි වෙයි. දැන් මෙතන මහා බැංකුවේ ඉන්නවා. මේ මහා බැංකුවෙන් ණය දෙනවා කාටද? රජයට. ඒතකොට රජයට ණය දෙන්නේ කොහොමද? රජයට ණය දෙන්නේ මහා බැංකුව විසින් මුදල් නිකුත් කරලා ඒ මුදල් තමයි රජයට දෙන්නේ. ඒතකොට මහා බැංකුව මුදල් print කරලා රජයට ණය හැටියට ලබා දෙනවා. ඒතකොට ණය හැටියට ලබා දුන්නම මේ රජය මොකද කරන්නේ? මේ ණය භාවිතා කරලා ව්‍යාපෘති කරනවා. මහජනයාගේ තමන්ගේ වගකීම් පියවීම සඳහා මහජනයාට ගෙවීම් සිදු කරනවා. මේ අනාදි වශයෙන් මේ මුදල් වියදම් කරනවා. එතකොට මොකද උනේ? රජයට ණය දුන්නා. රජයේ මුදල් ආර්ථිකයට එකතු කරා. එහෙනම් රටේ ආර්ථිකයේ මුදල් ප්‍රමාණය වැඩි වුණා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙලා. පදනම් මුදල් වැඩි වෙලා. දැන් ඔබට පල්ලෙහා පේනවා මෙතන මොකද කරේ? ග්‍රාන්ට් ලෝන් කියන්නේ ලෝන් එකක් දුන්නා. ලෝන් එක දුන්නා කාටද දුන්නේ? රජයට. ඒකෙදි මොකද උනේ? මුදල් නිකුත් කරා. මහා බැංකුව මුදල් නිකුත් කරා. දැන් අපි කතා කරානේ මහා බැංකුවට බෑ කියලා මුදල් නිකුත් කරලා වගකීමක් ගන්න වත්කම් වැඩි කරන්නේ නැතුව. එතකොට මෙයා මෙතනදී වත්කම් වැඩි කරාද? කොහොමද වත්කමක් වැඩි වුණේ? දැන් මම අහන ඔබෙන් ප්‍රශ්නයක්. බැංකුවකට දුන්න අය කියන්නේ වත්කමක්ද වගකීමක්ද? බැංකුවකට දුන්න අය කියන්නේ වත්කමක්ද වගකීමක්ද? ඇසට්ද ලයබිලිටිද? මොකද හිතන්නේ? බැංකුවකට දුන්න අය ඇසට්. ඇයි ඇසට් එකක් වෙන්නේ? මතකද අපි වත්කම් වල ලක්ෂණේ කතා කරා? මොකද්ද ලක්ෂණේ වත්කම් වල? වටිනාකමක් ලබන්නා වූ ඕනෑම දෙයක් වත්කමක් කියලා අපි කිව්වා. ඒ කියන්නේ අපිට යම්කිසි ආදායමක්, සේවයක්, යම්කිසි වටිනාකමක් ජනිත කරන අපි ගාව තියෙන දේවල් වලට අපි කිව්වේ මොකද්ද? වත්කම් කියලා. හරි. එතකොට දැන් බැංකුවකට ණයක් තියෙනකොට මොකක්ද හම්බෙන්නේ? පොලි හම්බෙනවා. එතකොට බැංකු ණය නිකුත් කරලා මොකද වෙන්නේ? බැංකුවට වැඩිපුර පොලි හම්බෙනවා. එතකොට ණය දෙනවා කියන්නේ ඔබට පොලි ආදායම වැඩි වෙන දෙයක්. එහෙමනම් ණය කියන්නේ බැංකුවකට වත්කම. ණය කියන්නේ බැංකුවකට වත්කම. එතකොට මහා බැංකුව රජයට ණය දුන්නම ණය කියලා කියන්නේ දුන් ණය කියලා කියන්නේ මහා බැංකුවේ වත්කම. ඒතකොට දැන් හරිනේ කතාව. දැන් මහා බැංකුවේ වත්කම් වැඩි වුණා. මොකද්ද වැඩි වෙච්ච වත්කම? මහා බැංකුව රජයට දුන් ණය නිසා මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් වැඩි වුණා. right? assets උඩට ගියා. හරි? ඒට සාපේක්ෂව ඒට සමාන ප්‍රමාණයකින් මුදල් නිකුත් කරා. පදනම් මුදල්. පදනම් මුදල් කියන්නේ මොකද්ද? මහා බැංකුවේ වගකීමක්. එනකොට වගකීමුත් ඉහළ ගියා. right? වත්කමුත් ඉහළ ගියා, වගකීමුත් ඉහළ ගියා. දැන් එන account එක balance. නේ? account එක balance. වත්කමුත් ඉහළ ගියා, ඊට සාපේක්ෂව මහා බැංකුවේ වගකීම් ඉහළ ගියා. ඒ කියන්නේ මොකද? එයා මුදල් නිකුත් කරා. වත්කම් ඉහළ ගියේ කොහොමද? ණය දුන්න නිසා. දුන් ණය වත්කම. හරි? එහෙමනම් ශුද්ධ දේශීය වත්කම් ඉහළ ගියා. මොකද ලයබිලිටි එක? නිකුත් කරපු මුදල්. නිකුත් කර පදනම් මුදල්. නිකුත් කළ පදනම් මුදල්. ඔන්න ලයබිලිටි වැඩි වුණා. right? එහෙමනම් වත්කමුත් වැඩි වුණා, වගකීමුත් වැඩි වුණා. ඔන්න දැන් අපිට පැහැදිලි වෙනවා කොහොමද මේක උනේ කියලා. මහා බැංකුව විසින් රජයට ණය දුන් විට මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. මහා බැංකුව විසින් පදනම් මුදල් රජයට ලබා දෙනවා. රජයේ පදනම් මුදල් ආර්ථිකයට එකතු කරනවා. right? ඒ පාදිකද. ඔන්න එහෙමනම් පළවෙනි දේ. දෙවෙනි කතාව මොකක්ද අපි කියන්නේ? දෙවෙනි එක අපි කියනවා මහා බැංකුව විසින් වාණිජ බැංකුව වලට ණය දීම. වාණිජ බැංකුව වලට ණය දීම. ඒතර අපිට පේනවා මහා බැංකුව විසින් ණය දෙනවා වාණිජ බැංකුව වලට වාණිජ බැංකුව වල අවශ්‍යතාවට. වාණිජ බැංකුව වල කියනවා මහා බැංකුවට අපිට ණයක් දෙන්න මහා බැංකුව දෙනවා. දැන් එකම කතාව. ණය ලබා දෙනවා ග්‍රාන්ට් ලෝන්. මොකක්ද දෙන්නේ? කොහොමද ණය ලබා දෙන්නේ? මුදල් මහා බැංකුව විසින් පදනම් මුදල් නිකුත් කරනවා. ඒ පදනම් මුදල් යනවා කොහෙටද? බැංකුවට යනවා. ඒ බැංකුව ඒවා ආර්ථිකයට එකතු කරනවා. right? මිනිසුන්ට ඒවා ගෙවනවා. ඉතින් ආර්ථිකයට ඒ මුදල් ඊට පස්සේ ගලාගෙන යනවා. දැන් මොකද උනේ? ඔන්න මහා බැංකුව ණය දුන්නා වාණිජ බැංකුවට, මුදල් නිකුත් කරා, වගකීම් වැඩි වුණා, ණය දුන් ණය කියන වත්කම වැඩි වුණා, ශුද්ධ දේශීය වත්කම වැඩි වුණා.
දැන් ඔන්න පදනම් මුදල් නිකුත් වුණා. රටේ මුදල් සැපයුම මුදල් සැපයුම වැඩි වුණා. රයිට්. එතකොට මේ අවස්ථා දෙකේම අපිට පේනවා මහා බැංකුව විසින් රජයට ණය දීම, මහා බැංකුව විසින් වාණිජ බැංකුවට ණය දීම, මේ අවස්ථා දෙකේදීම මහා බැංකුවේ ශුද්ධ වත්කම් වැඩි වුණා, දේශීය වත්කම් වැඩි වුණා. ඒවා ඊට සාපේක්ෂව පදනම් මුදල් නිකුත් වුණා, වගකීම් වැඩි වුණා, මුදල් සැපයුම වැඩි වුණා. මොකද මහ ජනතාව අතර මුදල් ගියා. ඔන්න කතාව. දැන් මේකේ අනිත් පැත්ත. දැන් මුදල් අනිත් පැත්තට ගෙවනකොට කොහොමද වෙන්නේ? දැන් රජය තමන්ගේ මුදල් ගෙවනවා. පේ ලෝන්. රයිට්. වාණිජ බැංකුව තමන්ගේ මුදල් ආපහු ගෙවනවා. ණය ගෙවනවා. ණය ගෙවනකොට මොකද වෙන්නේ? ණය ගෙවනකොට දුන් ණය කියන වත්කම අඩු වෙනවා. දැන් දුන් ණය අඩු වෙගෙන වත්කම අඩු වෙනවා. වත්කම අඩු වෙනවා නම් වගකීමත් අඩු වෙන්න ඕනේ. ඒක වෙනවද? දැන් බලන්න කොහොමද ගෙවන්නේ? ඔයා පදනම් මුදල් ආපහු බැංකුවට දෙන්න ඕනේ නේ. පදනම් මුදල් ආපහු ඔයා මහ බැංකුවට ලබා දෙනවා. පදනම් මුදල් ආපහු ඔයා මහ බැංකුවට ලබා දෙනකොට ආර්ථිකයේ තියෙන පදනම් මුදල් නැවත මහ බැංකුවට එනවා. මහ බැංකුවේ වගකීම් අඩු වෙනවා. රයිට්. ඔන්න බලන්න කොහොමද දෙපැත්ත බැලන්ස් වෙන්නේ කියලා. දුන් ණය කියන වත්කම අඩු වෙනවා. පදනම් මුදල් නැවත මහ බැංකුවට එන නිසා අර මුදල් කියන වගකීමත් අඩු වෙනවා. දෙකම අඩු වෙනවා නේ. එතකොට රජය විසින් නැවත මහ බැංකුවට මුදල් ගෙවීම, වාණිජ බැංකුව විසින් නැවත ලබාගත් ණය සඳහා මුදල් ගෙවීම හරහා මොකද වෙන්නේ? දුන් ණය කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම පදනම් මුදල් නැවත මහ බැංකුවට එන නිසා වගකීමත් අඩු වෙනවා. ආර්ථිකය පැත්තෙන් මුදල් සැපයුම අඩු වෙනවා. මොකද මුදල් ආපහු මහ බැංකුවට එනවා. බැංකුවල තිබ්බ බැංකුව වලින් රජයෙන් මුදල් ආපහු මහ බැංකුවට එනවා. right? ඔන්න පළවෙනි කතාව. දැන් මේක මං හිතනවා තේරෙන්න ඇති කියලා. මේකේ මොකක් හරි ගැටලුවක් තිබෙනවද ඔබට? right. දැන් අපි යමු දෙවෙනි ස්ලයිඩ් එකට. දෙවෙනි ස්ලයිඩ් එකේ කතා කරන්නේ විදේශ මුදල් ලබා දීම. දෙවෙනි ස්ලයිඩ් එකේ කතා කරන්නේ විදේශ මුදල් ලබා දීම. right. අපි එතනට යමු. right. දැන් ඔබ බලන්න දැන් ඔබට පේනවා USD give USD to a bank නේ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? විදේශ මුදල් ලබා දෙනවා මේ කමර්ෂල් බැංක් එකේ නැත්නම් වාණිජ බැංකුවකට. දැන් මහ බැංකුව ගාව තියෙනවා මහ බැංකුවේ වත්කම් තමයි මහ බැංකුවේ තියෙන විදේශ මුදල්. ඒතර විදේශ මුදල් මහ බැංකුවේ වත්කම් හැටියට තියෙනවා. මේ වත්කම් මහ බැංකුව දැන් වාණිජ බැංකුවකට ලබා දෙනවා. ඒ දැන් තමන්ගේ වත්කම් වලින් අරගෙන මුදල් ලබා දෙනවා වාණිජ බැංකුවකට. දැන් මොකද වෙන්නේ? දැන් මේම තමන්ගේ අතේ තියෙන මුදල් ලබා දෙනකොට මොකද වෙන්නේ? විදේශ වත්කම් අඩු වෙනවා. ඇයි? තමන්ගේ අතේ තිබ්බ US ඩොලර්ස් තමයි දැන් මේ වාණිජ බැංකුවකට දුන්නේ. එහෙනම් විදේශ වත්කම් අඩු වෙනවා. විදේශ වත්කම් අඩු වෙනවා නම් වගකීමුත් අඩු කර ගන්න ඕනේ. කොහොමද අඩු වෙන්නේ? මේ බැංකුව විනිමය අනුපාතයට සාපේක්ෂව එයා ගන්න US ඩොලර් වලට රුපියල් ආපහු මහ බැංකුවට දෙනවා. මේ බලන්න කොළ පාට ලයින් එක give USD to bank. right? බැංකුවට විදේශ මුදල් ලබා දෙනවා. ඊට සාපේක්ෂ රුපියල් ප්‍රමාණයක් වාණිජ බැංකුව මහ බැංකුවට දෙනවා. මහ බැංකුවට දෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? වත්කමුත් අඩු වුණා, වගකීමුත් අඩු වුණා. පදනම් මුදල් රජයේ මහ බැංකුව නිකුත් කරපු රුපියල් නැවත මහ බැංකුව වෙත ආවා. පදනම් මුදල් ප්‍රමාණය ආර්ථිකයේ අඩු වුණා. මුදල් සැපයුම අඩු වෙනවා. ඔන්න කතාව. දැන් ඊළඟට මේ ඇවිල්ලා මහ බැංකුව තමන් ගාව තියෙන විදේශ විනිමය වාණිජ බැංකුවකට දුන්නොත් වෙන වැඩේ නේ. දැන් අනිත් පැත්ත ගියොත් එහෙම වාණිජ බැංකුවක් කියනවා අපිට හම්බුණා ඩොලර් මිලියනයක්. දැන් අපිට ඕනේ මේ ඩොලර් ප්‍රමාණය මහ බැංකුවට දීලා රුපියල් ගන්න. දැන් මොකද මේගොල්ලෝ කරන්නේ? මේගොල්ලෝ මහ බැංකුව ගාවට ගිහිල්ලා කියනවා මම අපිට ඩොලර් මිලියනයක් හම්බුණා. දැන් අපිට ඩොලර් වලින් ලංකාවේ ගණදුණු කරන්න බෑනේ.
ඒ නිසා මේ ඩොලර් ටික අරගෙන මට දෙන්න රුපියල්. දැන් මහ බැංකුව මොකද කරන්නේ? මහ බැංකුව ඩොලර් මිලියනේ අරගෙන දා ගන්නවා ඒගොල්ලන්ගේ විදේශ සංචිතවලට. ඔන්න ශුද්ධ විදේශීය වත්කම ඉහළ යනවා. මහ බැංකුව තමන් ගාව තියෙන රුපියල් පදනම් මුදල් නිකුත් කරනවා අදාළ වාණිජ්‍ය බැංකුවට. රයිට්? අදාළ වාණිජ්‍ය බැංකුවට. දැන් මොකද උනේ? පදනම් මුදල් නිකුත් කරා ඩොලර් මහ බැංකුවට ආවා. පදනම් මුදල් වාණිජ්‍ය බැංකුවට ගියා. රයිට්? ඩොලර් මහ බැංකුවට ආපු නිසා ශුද්ධ විදේශීය වත්කම් වැඩි වුණා. වාණිජ්‍ය බැංකුවට පදනම් මුදල් දීලා ඒ පදනම් මුදල් ආර්ථිකයට ගියාම ඔන්න මහ බැංකුවේ වගකීමුත් වැඩි වුණා. ඔන්න වත්කම වැඩි වුණා. ඊට සාපේක්ෂව වගකීමුත් වැඩි වුණා. වගකීමුත් වැඩි වුණා. එතකොට දැන් අපිට පේනවා මේ ඩොලර් මහ බැංකුව විසින් වාණිජ්‍ය බැංකුවකට ඩොලර් වික්කොත් පදනම් මුදල් අඩු වෙනවා. මහ බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් අඩු වෙනවා. මුදා සැපයුම අඩු වෙනවා. මහ බැංකුව වාණිජ්‍ය බැංකුවකින් ඩොලර් මිලට ගත්තොත් පදනම් මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද ඔහු පදනම් මුදල් නිකුත් කරනවා. ශුද්ධ විදේශීය වත්කම් ඊට සාපේක්ෂව වැඩි වෙනවා. අනිත් පැත්තෙන් මුදා සැපයුම වැඩි වෙනවා. එහෙමනම් මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා අපි කතා කරන මේ කාරණය මුදා සැපයුම් සාධක මහ බැංකුව විසින් රටට මුදල් නිකුත් කිරීමට හේතු වන ප්‍රධාන සාධක තුනයි. මහ බැංකුව රජයට ණය දීම, මහ බැංකුව වාණිජ්‍ය බැංකුවලට ණය දීම, මහ බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. රටේ සංසරණය වෙමින් පවතින මුදල් සංසරණය නිවත් වී නැවත මහ බැංකුවට ලැබීමට හේතු වන සාධක මහ බැංකුවට රජය ණය ගෙවීම, වාණිජ්‍ය බැංකුව විසින් මහ බැංකුවට ණය ගෙවීම, මහ බැංකුව විදේශ විනිමය විකිණීම. එහෙමනම් ඔබගේ ටියුට් එකේ මේ තියෙන ප්‍රශ්න වලට මම හිතනවා ඔබට පිළිතුරු ලියන්න පුළුවන් කියලා. මහා බැංකුව විසින් රටට මුදල් නිකුත් කිරීමට හේතු වන සාධක මොනවද? ඔබ දන්නවා දැන් ප්‍රධාන සාධක තුනක්. දැන් ඔබ මතක තියාගන්න ඕනේ මහා බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් හෝ ශුද්ධ දේශීය වත්කම් ඉහළ පහළ යාමට හේතු වන තවත් සාධක තියෙනවා. ඒවා නිසාත් මේක වෙනවා. නමුත් අපි කතා කරන්නේ මොනවාද? ප්‍රධාන සාධක. ප්‍රධාන සාධක තුන ගැන. තව කාරණා තියෙන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට මුදා සංසරණය නිවත් වී නැවත ලැබීමට හේතු වන සාධක මේක ඔබට දැන් පුරව ගන්න පුළුවන්. right? එතකොට අපි මෙතෙන් වෙනකන් සියලු දේම කතා කරලා තියෙන්නේ ටියුට් එකේ අවශ්‍ය දේවල් පුරවගෙන ඉන්නේ. right? right. දැන් අපි යමු ඊළඟ එකට. right. පදනම් මුදල් කෙරෙහි බලපාන සාධක. දැන් පදනම් මුදල් කියන්නේ මොකද්ද? පදනම් මුදල් කියන්නේ බැංකුව මහා බැංකුව විසින් මහජනයාට නිකුත් කරලා තියෙන මුදල් නේ මුද්‍රණය කොට මුදල් නිකුත් කර තිබෙන මුදල්. දැන් මේවා ඉහළ පහළ යාමට හේතු වන සාධක. මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. මොකක්ද උත්තරේ? පදනම් මුදල් වැඩි වේ. මහා බැංකුව විදේශ විනිමය විකිණීම. පදනම් මුදල් අඩු වේ. මහා බැංකුව රජයට ණය දුන් විට පදනම් මුදල් වැඩි වේ. මහා බැංකුවට රජය ණය ගෙවන විට මොකද වෙන්නේ? පදනම් මුදල් අඩු වේ. වාණිජ්‍ය බැංකුව වලට ණය දුන් විට පදනම් මුදල් වැඩි වේ. වාණිජ්‍ය බැංකුව ණය ගෙවූ විට පදනම් මුදල් අඩු වේ. right? එතකොට ඔබට දැන් පේනවා කොහොමද මේ මුදා සැපයුම් සාධක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පදනම් මුදල් කෙරෙහි බලපාන්නේ කියලා. right? එතකොට මේ කෙනෙක් අහන්න පුළුවන් මේ එතකොට මෙහෙම ශුද්ධ දේශීය වත්කම් විදේශීය වත්කම් නැතුව මහා බැංකුවට print කරලා කාශ නිකුත් කරන්න පුළුවන්ද කියලා. එහෙම නිකුත් කරන්න බෑ. නිකුත් කරන්න අනිවාර්යයෙන්ම තමන්ගේ ශුද්ධ දේශීය වත්කම් හා විදේශීය වත්කම් වලට සාපේක්ෂව තමයි ඔවුන්ට පුළුවන් මුද්‍රණය කරලා මේ පදනම් මුදල් නිකුත් කරන්න. right. දැන් මේකත් එක්ක අපි මම අහනවා මෙහෙම ප්‍රශ්නයක් ඔබගෙන්. ඔබ හිතන විදිහට රිපීට් කරන්න කියලා කියන්නේ මොකක්ද දන්නේ? මුදා සැපයුම් සාධක. මුදා සැපයුම් සාධක නොතේරුණා අය ඉන්නවා නම් මට පොඩ්ඩක් කියනවාද ආපහු රිපීට් කරන්න ඕනද කියලා. right. මම එකපාරක් ඔබට නැවත කියන්නම්. ඔබ ඉතා අවධානයෙන් අහන් ඉන්න. මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. ඒ කියන්නේ US ඩොලර්ස් මිලට ගන්නවා. US ඩොලර්ස් මිලට ගන්නකොට එයට සමාන රුපියල් ප්‍රමාණයක්
මහා බැංකුව රජයට හෝ බැංකුවලට ලබා දෙනවා. right? එතකොට මොකද වෙන්නේ? පදනම් මුදල් ප්‍රමාණය ඉහළ යනවා. මහා බැංකුව මුදල් නිකුත් කරනවා. මහා බැංකුව ඩොලර් හම්බ වෙන නිසා සුද්ධ විදේශීය වත්කම් ඉහළ යනවා. මහා බැංකුව විදේශ විනිමය විකිණීම කියන්නේ මහා බැංකුව තමන්ගේ ඩොලර් විකුණනවා. right? එතකොට මහා බැංකුව ඩොලර් විකුණුවම මොකද වෙන්නේ? මහා බැංකුව ඩොලර් දෙනවා රජයට හෝ බැංකුවකට. ඒ ඩොලර් වලට සමාන රුපියල් ප්‍රමාණයක් රජය හරි බැංකුව හරි නැවත මහා බැංකුවට ලබා දෙනවා. එතකොට මහා බැංකුවේ සුද්ධ විදේශීය වත්කම් අඩු වෙනවා. ඒ ඩොලර් ඔහු ලබා දෙනවා බැංකුවට හෝ රජයට. ඊට සාපේක්ෂව සමාන පදනම් මුදල් ප්‍රමාණයක් නැවත මහා බැංකුවට එන නිසා වගකීමුත් අඩු වෙනවා. මහා බැංකුව රජයට ණය දෙනකොට පදනම් මුදල් නිකුත් කරනවා, රජයට ණය ලබා දෙනවා. සුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. මොකද දුන් ණය කියන වත්කම ඉහළ යන නිසා රජයේ ණය ගෙවනකොට දේශීය වත්කම් අඩු වෙනවා. ඇයි දුන් ණය ප්‍රමාණය අඩු වෙනවා. පදනම් මුදල් නැවත මහා බැංකුවට ලැබෙන නිසා ණය ගෙවනකොට වගකීමුත් අඩු වෙනවා. වාණිජ බැංකුව වලට ණය දුන්නම දුන් ණය සුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. පදනම් මුදල් ඊට සාපේක්ෂව නිකුත් වෙනවා. වගකීමුත් වැඩි වෙනවා. වාණිජ බැංකු ණය ගෙවනකොට දුන් ණය අඩු වෙනවා. එතකොට දේශීය වත්කම් අඩු වෙනවා. ඊට සාපේක්ෂව වගකීම් අඩු වෙනවා. මොකද පදනම් මුදල් නැවත වාණිජ බැංකුවට ලැබෙනවා. right. ටියුට් එකේ ප්‍රශ්නෙට ආන්සර් එක ආය කියන්නේ ටියුට් එකේ ප්‍රශ්නෙට ආන්සර් එක තියෙන්නේ දැන් මෙන්න මේක තමයි කෙලිම මේ ස්ලයිඩ් එකනේ අහලා තින්නේ ඔබගේ මේ ප්‍රශ්න දෙක තමයි අහලා තියෙන්නේ මේ තුන තමයි ලියන්නේ right මේ තුන තමයි ලියන්නේ right දැන් ඔන්න මම අහන ඔබගේ මෙහෙම ප්‍රශ්නයක් ඔබ හිතනවාද මේ මහා බැංකුව නිකුත් කරපු පදනම් මුදල් ප්‍රමාණය විතරයි ආර්ථිකයේ තියෙන්නේ කියලා. එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් අපි මේ නිකුත් කරපු මුදල් ප්‍රමාණය විතරයි නම් තියෙන්නේ මේ වෙනකොට අර අපි කතා කරපු ඩොලර් බිලියන 900 ගාන විතරයි ලංකාවේ ආර්ථිකය තුළ තියෙන්න පුළුවන්. දැන් එහෙමද වෙන්නේ? ඊට වඩා වෙනසක් වෙනවා. අපි කියනවා මේ මහා බැංකුව පදනම් මුදල් නිකුත් කරපුවාම බැංකු ක්‍රමය. ඒ කියන්නේ අපි කට්ටිය. හරි බැංකු ක්‍රමයේ විසින් මේ මුදල් වර්ධනය කරනවා. එහෙම නැත්නම් මුදල් මැවීම සිදු කරනවා කියලා. අපි බැංකු ක්‍රමය මැජික් එකක් කරලා මේ මුදල් මවනවා. කොහොමද මේ මැජික් එක කරන්නේ? මොකක්ද මේ මැජික් එක? මේක තමයි අපි ඊළඟට බලන්න යන්නේ. රයිට්? එහෙනම් අපි ඊළඟට කතා කරන concept එක තමයි මුදල් මැවීම. මුදල් මැවීම කියන එක. රයිට්? money creation කියලා අපි කියනවානේ. ඒතර මේක කරන්නේ කවුද? බැංකු ක්‍රමය. මුදල් මැවීම සිදු කරන්නේ කවුද? බැංකු ක්‍රමය විසින්. රයිට්? බැංකු ක්‍රමය විසින්. right අපි මේ උදාහරණය හිමින් කතා කරගෙන යමු. දැන් අපිට පේනවා පදනම් මුදල් නිකුත් කරනවා මහා බැංකුව කීයක්ද? රුපියල් 1000. දැන් මම පැහැදිලිව කියන්න ඕනේ ඔබ මේ අපි කතා කරන මේ උදාහරණය අවධානයෙන් බලන් ඉන්න ඕනේ. මේක මිස් වුණොත් සමහරක් විට ඔබට මේ concept එක තේරෙන්නේ නැතු වෙනවා. ඒ නිසා මේක හොඳට බලන් ඉන්න. සාමාන්‍ය ඔබ මේ ලෙක්චර් එක ඉවර වෙනකොට පාඩම් කරලත් ඉවර වෙන්න ඕනේ. හරි ඔළුවට යන්න ඕනේ. ඒක තමයි අපේ අරමුණ නේ. ආයි පාඩම් කරන්න වෙලා අඩුයිනේ ඔබට නේ. ඒ නිසා මේක හොඳට අහන් ඉන්න. right. දැන් පදනම් මුදල් තියෙනවා. පදනම් මුදල් රුපියල් 1000ක් මහා බැංකුව නිකුත් කරා ආර්ථිකය. හරි. ඔන්න පදනම් මුදල් 1000යි. දැන් අපි හිතමු මේ පදනම් මුදල් 1000 හම්බුනේ අපේ කාට හරි කියලා. අපි හිතමු මෙතන මේ කවුද අංජලිට හම්බුණා කියලා. දැන් අංජලිට මේ පදනම් මුදල් 1000 හම්බුණා. දැන් අංජලි මොකද කරන්නේ? අංජලි මේ පදනම් මුදල් 1000න් රුපියල් 200ක් තමන් ගාව තියාගෙන තමන්ගේ පර්ස් එකේ තියාගෙන අංජලිගේ බැංක් account එකට ගිහලා දානවා රුපියල් 800ක්. දැන් ඔන්න හරි සරලයිනේ. මේ ලොකු මේ rocket science නෑ හරිම සරලයි. අංජලිට රුපියල් 1000ක් හම්බුණා. ඒ මොකද්ද 1000 මහා බැංකුව විසින් print කරලා නිකුත් කරව පදනම් මුදල් 1000 හම්බුණා. එයා තමයි ඉස්සෙල්ලාම හම්බුනේ. එයා මොකද කරන්නේ? එයා රුපියල් 200ක් පර්ස් එකේ දාගෙන රුපියල් 800ක් බැංකුවේ තැන්පත් කරා. right 800ක් බැංකුවේ තැන්පත් කරා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ කියලා තමයි අපි දැන් බලන්න ඕනේ. right. දැන් මේ බැංකුවට 800 ආවම බැංකුව දැන් එකඟ වෙනවා අංජලිට යම්කිසි ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙන්න. 6%ක් හෝ 7%ක් හෝ ඉන්ට්‍රස්ට් රේට් එකක් දෙන්න එකඟ වෙනවා. right. දැන් මේ බැංකුව
මේකට මුදල් හොයන්නත් ඕනේ. ඊළඟට අපි කතා කරා බැංකුව කියන්නේ මූල්‍ය අතරමැදියේ. එහෙනම් මේ බැංකුව මුදල් රැස් කරා වගේම බැංකුව මුදල් නැවත ඉංගිය එකක වලට දෙන්නත් ඕනේ. කොහොමද දෙන්නේ? ණය දීලා. දැන් මේ බැංකුව රුපියල් 800ම ණයට දුන්නොත් සිදුවෙන ප්‍රශ්නේ මොකද්ද? දැන් රුපියල් 800ම මේ බැංකුව ණයට දුන්නොත් හදිස්සියේ තැන්පත්කරුවෙක් ඇවිල්ලා මුදල් ඉල්ලුවොත් දෙන්න සල්ලි නැතුව යනවා. අපි අර කතා කරන්නේ මතකද මේ පරිණත කාල පරිවර්තනයේදී කතා කරා අපේ සියලුම ඩිපොසිටර්ස්ලා අපෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් දවසකට යම්කිසි විත්ඩ්‍රෝල්ස් ප්‍රමාණයක් යනවා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා යම්කිසි ප්‍රමාණයක් මේ රුපියල් 800න් බැංකුව තුල තියාගන්න හදිස්සියේ මුදල් ඉල්ලුවොත් දෙන්න. දෙවැනි එක තමයි මේ රුපියල් 800ම අපි ණයට දුන්නොත් හොඳයි අපිට මේ 800ටම ඉන්ට්‍රස්ට් ලැබෙනවා. නමුත් යම්කිසි හදිසි අවස්ථාවකදී බැංකුවේ කිසිම සංචිතයක් නැහැ ඒ හදිසි අවස්ථාව මීට් කරන්න නේ. හදිසි ද්‍රවශීලතා අවශ්‍යතාවයක් හදිසි වගකීමක් පියවීමක් ආවොත් මෙන්න මේ 800ම දැන් ණයට දීලා කීයක්වත් අතේ නැහැ. දැන් එහෙම වුණොත් ඔන්න ප්‍රශ්නයක්. මේ නිසා මොකද කියන්නේ මහ බැංකුව විසින් ගේනවා යම්කිසි කන්ට්‍රෝල් එකක් ඔවුන් කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා අනුපාතයක් දක්වලා ඔවුන් කියනවා මේ අනුපාතයට සමාන ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මහ බැංකුවේ තැන්පතුවක් හැටියට ඔබ තියන්න ඕනේ කියලා. ඒකට ඔන්න පළවෙනි දේ තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට සමාන ප්‍රමාණයක් ඔබ අනිවාර්යයෙන්ම බැංකුවේ තිබිය යුතුයි තැන්පතුවක් හැටියට. අපිට මේ අපි ඉංග්‍රීසියෙන් මේකට කියනවා statutory reserve ratio කියලා නේ. statutory reserve ratio කියලා. right. දැන් අපි මේ ගානේ පහසුව සඳහා අරගෙන තියෙනවා මේක කීයද 10%යි කියලා. 10%යි කියලා අරගෙන තියෙනවා. right. එතකොට ඊළඟට අපිට තියෙනවා excess reserve ratio කියලා අපි හඳුන්වනවා. මේ excess reserve ratio කියලා අපි කියන්නේ බැංකුවක් තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා බැංකුව තුල කොතරම් මුදල් ප්‍රමාණයක් තියාගත යුතුදයි තීරණය කරනවා. ඒක බැංකුව විසින් තීරණය කරන දෙයක්. right. බැංකුව කියනවා අපි අපේ ඩිපොසිට්ස් වලින් 5% අපි ගාව ලික්විඩ් කෑෂ් හැටියට තියාගමු හදිසියකදී ඉල්ලුවොත් දෙන්න. right. එහෙම කියලා ඔන්න ඔවුන් තියාගන්නවා යම්කිසි ප්‍රමාණයක්. ඒකට අපි කියනවා මොකද්ද? excess reserve ratio අපි හඳුන්වනවා ERR කියලා උතල දක්වලා තියෙන එකයි. දැන් මේ ගානේ පහසුව සඳහා අපි මේක 5%යි කියලා අරගෙන තියෙනවා. right. 5%යි කියලා අරගෙන. මේක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. මේක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඒ තමන්ගේ withdrawals අනුව patterns අනුව ඔවුන් තීරණය කරනවා කොච්චර ප්‍රමාණයක් බැංකුවේ මුදල් අපි තියාගන්නවද කියලා. එතකොට අපි මේක මේ ගානේ පහසුව සඳහා 10%ක් ලෙස ගත්තට statutory reserve ratio එක වර්තමානයේදී ළඟදී කරපු අඩු කිරීමත් එක්ක වර්තමානයේදී 2% මට්ටමේ තමයි පවතින්නේ. right. එතකොට මේ වර්තමානයේදී 2% කියන මට්ටමේ තමයි පවතින්නේ. නමුත් මේ ගානේ පහසු සඳහා අපි 10% කියලා අරගන්නවා. right. දැන් අපි බලමු මේ ගාන. බැංක් A බැංකුවේ තැන්පත් කරා 800ක් බැංකුව මහ බැංකුවේ තැන්පත් කරා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%ක් නිසා රුපියල් 80ක්. 800න් 10%ක් 80ක් මහ බැංකුවේ තැන්පත් කරා. දැන් මම කියන්නේ මේ මහ බැංකුවේ තැන්පත් කරනකොට මේක ඔබගේ දැනුම සඳහා මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අදාළ ප්‍රමාණය මහ බැංකුවේ තැන්පත් කරා මේකට ඉන්ට්‍රස්ට් හම්බෙන්නේ නැහැ. right. මේකට මහ බැංකුවෙන් ඉන්ට්‍රස්ට් ගෙවන්නේ නැහැ. ඒතකොට මේක බැංකුවට කොස්ට් එකක්. මේක වැඩි වුණොත් වැඩි වෙන්න කොස්ට් එක වැඩි. අඩු වුණොත් කොස්ට් එක අඩුයි නේ. මේ ඇවිල්ලා ඉන්ට්‍රස්ට් ලැබෙන්නේ නැහැ. නමුත් මහ බැංකුවේ තැන්පත් කරනවා ඔබගේ ගිණුමේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට අනුකූලව යම් ප්‍රමාණයක්. එතකොට මෙතනදී 10%ක් නිසා 800න් රුපියල් 80ක් තැන්පත් කරනවා. ඊළඟට excess reserve ratio එහෙම නැත්නම් ERR ඒ කියන්නේ බැංකුවේ එදිනෙදා ගනුදෙනු සඳහා ඔබ තියා ගන්නවා මේ 800න් රුපියල් 40ක් ඒ කියන්නේ 5%ක් ඔබ තියා ගන්නවා තමන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා. මේක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. right. එහෙනම් අපිට දැන් පැහැදිලි රුපියල් 800ක් ආවා 80ක් දැම්ම මහ බැංකුවේ SRR ඊළඟට බැංකුවේ අවශ්‍යතා සඳහා 40ක් අයින් කරා. ඒ කියන්නේ රුපියල් 120ක් ඔයා දැන් අයින් කරනවා ණය දෙන්න නැතුව. එහෙනම් ණය දෙන්න පුළුවන් කීයද? 680. දැන් ඔන්න මේ 680 මෙයා ණයට දෙනවා. right. මේ 680 ණයට දෙනවා. අපි හිතමු මේක දුන්නයි කියලා චලනීට දෙනවා ණයට නේ.
ඔන්න දැන් චලනීයට දුන්නා ණයට කීයද රුපියල් 680ක් 680 චලනී මොකද කරන්නේ රුපියල් 680ක ණය අරගෙන 180ක් පර්ස් එකේ දාගෙන චලනිකේ බැංකුවට ඒ කියන්නේ බැංක් B වලට ගිහිල්ලා රුපියල් 500ක් තැන්පත් කරනවා. දැන් මේ කිසිම වැරද්දක් නැහැ චලනී තැන්පත් කරා කොච්චරද බැංකුවේ රුපියල් 500ක් චලනිකේ අතේ තියාගත්තා රුපියල් 180ක් ඒ කොහෙන්ද මේ සල්ලි ආවේ මේ රුපියල් 680ක ණයක් ගත්ත නිසා. right දැන් බැංකුව B බැංකුව මොකද කරන්නේ B බැංකුව ඔන්න 10%ක් ගීලා දානවා මහා බැංකුවේ. එතකොට රුපියල් 50 මහා බැංකුවට දැම්මා. මෙයත් 105ක් නම් තියාගන්නේ බැංකුව තුල ඔන්න රුපියල් 25ක් තියාගත්තා එදිනෙදා විත්ඩ්‍රෝවල්ස් ආවොත් ගෙවන්න කියලා. බැංකුවේ වැඩ කටයුතු සඳහා. හරි. ඒකට ඔන්න 500න් 10%ක් SRR මහා බැංකුවේ තැන්පත් කරා රුපියල් 50යි 105ක් බැංකුවේ තියාගත්තා රුපියල් 25ක්. ඒක රුපියල් 75ක් මෙයා අයින් කරනවා ණය දෙන්නේ නැතුව. ඒක ණය දෙන්න ඉතුරු වෙන්නේ කීයද? 500න් 75ක් අඩු වුණාම ණය දෙන්න ඉතුරු වෙන්නේ රුපියල් 425යි. දැන් ඔන්න 425ක් තියෙනවා. දැන් හරිනේ දැන් අංජලිගේ වැඩෙත් හරි චලනිකේ වැඩෙත් හරි දැන් මේක අපි හිතමු දෙනවා මදුවන්තිට right දැන් මදුවන්තිට කීයද දෙන්නේ මදුවන්තිට දෙනවා මෙතන රුපියල් 425ක ණයක් ඉතුරු ගන්න ඔක්කොම මදුවන්තිට දෙනවා right දැන් 425ක් තියෙනවා ණය ඒ ණය ගත්ත මදුවන්ති මොකද කරන්නේ මේ මේකෙන් රුපියල් 25ක් අතේ තියාගෙන රුපියල් 400ක් ආපහු ගිහිල්ලා මදුවන්තිගේ බැංකුවේ ඒ කියන්නේ C කියන බැංකුවට දානවා right C කියන බැංකුවට දානවා දැන් මදුවන්තිගේ අතේ රුපියල් 25ක් තියෙනවා පර්ස් එකේ ඉතුරු ටික ගිහිල්ලා දැම්මා ඩිපොසිට් එකක් රුපියල් 400 දැන් මේක මේ සම්පූර්ණ ඩිපොසිට් එක ඉවරටකන් දිගට යනවා බැංක් C එයා රුපියල් අයින් කරලා රුපියල් 60ක් විතර රිසර්ව්ස් වලට ඉතුරු ටික ආයි ණයට දෙනවා එයා ආයි ණයට දෙනවා ණයට දුන්නාම මිනිස්සු අතේ තියා ගන්නවා කොටසක් ආයි කියලා බැංකුවේ තැන්පත් කරනවා මේක මේ දිගට යනවා ඒතර මොකද්ද මේ වෙන්නේ ණය දෙනවා තැන්පත් කරනවා දැන් තැන්පතු ගැනීම සහ ණය දීම මේක සාමාන්‍ය බිස්නස් එක බැංකුව වලනේ ඒතර මේ බැංකුව වල මේක කරගෙන යනවා දැන් මේක කරගෙන ගියාම වෙන තත්ත්වෙ මම කියන්නම් දැන් මම අහනවා අංජලිගෙන් අංජලි ගාව කොච්චර සල්ලි තියෙනවද කියලා අංජලි කියනවා මය ගාව තියෙනවා මේ අතේ රුපියල් 200ක් තියෙනවා බැංකුවේ 800ක් තියෙනවා අංජලි වැරදිද අංජලි වැරදි නෑ ඊළඟට මම දෙවෙනියට අහනවා දෙවෙනියට මම කාටද දුන්නේ චලනියට නේ චලනිකෙන් මම අහනවා චලනි සල්ලි කීයක් තියෙනවා චලනි කියනවා අතේ පර්ස් එකේ 180ක් තියෙනවා බැංකුවේ රුපියල් 500ක් තියෙනවා චලනි වැරදිද චලනි වැරදිත් නෑ ඊට පස්සේ මම මදුවන්තිගෙන් අහනවා මදුවන්ති අතේ සල්ලි කීයක් තියෙනවද අතේ තියෙනවා සර් 25ක් පර්ස් එකේ රුපියල් 25ක් තියෙනවා බැංකුවේ රුපියල් 400ක් තියෙනවා දැන් චලනි වැරදිත් නැහැ මදුවන්ති වැරදිත් නැහැ අංජලි වැරදිත් නැහැ දැන් එහෙමනම් අපි බලමු වෙන්නේ මොකද්ද කියලා දැන් මම අහුවොත් චලනිගෙයි මදුවන්තිගෙයි අංජලිගෙයි අතේ තියෙන මුදල් වල එකතුව කීයද කියලා 200යි 180යි 25යි කියන්නේ 405යි 405යි ඊළඟට මම අහනවා චලනිගෙයි මදුවන්තිගෙයි අංජලිගෙයි බැංකුවල තියෙන සල්ලි කොච්චරද කියලා අහුවොත් අපි කියනවා 800යි 500යි 400යි එකතු කරලා කියනවා 1700යි කියලා. right? එතකොට මේ චලනි මදුවන්ති අංජලි කියන තුන් දෙනාගෙන් ඇහුවත් සල්ලි කොච්චර තියෙනවද කියලා මේගොල්ලෝ කියනවා අපි තුන් දෙනාගේ සල්ලි තියෙනවා අතේ තියෙනවා 405ක් අපි තුන් දෙනාගේ බැංකු පොත්වල තියෙනවා 1700ක්. දැන් එහෙමනම් බැංකු පොත්වල තියෙන ගාණයි අතේ මුදලුයි ඔක්කොම එකතු කරොත් දැන් කීයක් මේගොල්ලන්ගේ අතේ සල්ලි තියෙනවද 1700යි 405යි එකතු කරාම 2105ක් සල්ලි තියෙනවා දැන් කොහෙන්ද මේ සල්ලි ආවේ හොඳ ප්‍රශ්නයක් නේ මහා බැංකුව රුපියල් 1000යි නිකුත් කරේ රුපියල් 1000 නිකුත් කරා ඒ රුපියල් 1000 බැංකු ක්‍රමය හරහා තැන්පතු ගැනීම ණය දීම හරහා ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ 2105ක් මිනිස්සු කියනවා අතේ සල්ලි තියනවා කියලා මහා බැංකුව කියනවා නෑ අපි නිකුත් කරේ රුපියල් 1000යි කියලා දැන් මොකද වෙලා තියෙන්නේ මුදල් මැවිලා නේ මුදල් මැවිලා මහා බැංකුව 1000ක් නිකුත් කරා දැන් මිනිස්සු කියනවා අපේ අතේ සල්ලි තියනවා 2105ක් කියලා මේක තමයි අපි කියන්නේ මුදල් මැවීම කියලා
මේක තමයි අපි කියන්නේ මුදල් මැවීම කියලා. right? දැන් මම අහන ඔයගොල්ලන් ප්‍රශ්නයක්. මෙතනදී වෙච්ච මැජික් එක මොකද්ද? මෙතනදී මම කියනවා ඔබට කාරණා දෙකයි උනේ. වෙන මැජික් උනේ නැහැ. කාරණා දෙකයි උනේ. මොකක්ද මේ කාරණා දෙක? කාට හරි කියන්න පුළුවන්ද? මොකද්ද වෙච්ච කාරණා දෙක කියලා? මේ මුදල් මැවීම සිද්ධ වුණේ කාරණා දෙකකින්. මොකක්ද මේ කාරණා දෙක? මේ සමස්ත ක්‍රියාවලිය අපි දැක්කේ දෙකයිනේ. මොකක්ද මේ කාරණා දෙක? ඔබට මයික් එක ඔන් කරලත් මට කියන්න පුළුවන් නැත්නම් chat එකෙන් කියන්නත් පුළුවන්. මොකද්ද කාරණා දෙක කරපු කාරණා දෙක? රුපියල් 1000 නිකුත් කරාට පස්සේ මොකද්ද කරේ? දැන් අන්දලි මදුවන්ති චලනී මේගොල්ලෝ මොකද්ද කරේ? ඔන්න ආවා deposits and loans ණයට දීම deposits and lending මොකද ඉතින් අනිත් අය ඒක පිළිගන්නවා deposit and lending right ඒකනේ උනේ නේ ඒක තමයි උනේ නේ දැන් ඔබ ණය දීම සහ තැන්පත් කිරීම අන්න ආවා වචනේ හරි ණය දීම සහ තැන්පත් කිරීම දැන් මේක වෙන්නේ කිසිම දෙයක් උනේ නැහැ බැංකු ණය දුන්නා මිනිස්සු තැන්පත් කරා. ඒතර මේ ණය දීම සහ තැන්පත් කිරීම කියන ක්‍රියාවලිය තුල මොකද වුනේ? රුපියල් 1000ක් පදනම් මුදල් නිකුත් කරපුවම ආර්ථිකය තුල සංසරණයේ පවතින මුදල් ප්‍රමාණයවත් මුදල් සැපයුම 2105ක් බවට පත් වුණා. 2105ක් බවට පත් වුණා. මේකට අපි කියනවා මුදල් මැවීම කියලා. මුදල් මැවීම කියලා. දැන් එහෙමනම් ඔන්න අපිට පැහැදිලි පදනම් මුදල් 1000ක් නිකුත් කරා ඊට පස්සේ ආර්ථිකයට ගිහිල්ලා බලපුවාම මිනිස්සු කිව්වා අපේ අතේ මුදල් 405ක් තියෙනවා බැංකු තැන්පතු වල එකතුව 1700යි ඒ නිසා සංසරණයේ ඇති මුදල් වල එකතුව 2105ක් වුණා. එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා බලමු අපි පදනම් මුදල් 1000ක් නිකුත් කරා ඒ 1000 ආව කොහෙටද? බැංකු ක්‍රමයට ආවා. ඔන්න බැංකු ක්‍රමයේ මැජික් එක කරා. මොකද්ද මැජික් එක? තැන්පතු ගැනීම සහ ණය දීම කියන ව්‍යාපාරික කටයුත්ත බැංකු ක්‍රමයේ සිදු කරා. මේ ව්‍යාපාරික කටයුත්තේ ප්‍රතිඵලයක් ලෙස අතැති මුදල් 405ක් සහ බැංකු තැන්පතු වල එකතුව 1700ක් බවට පත් වුණා අපි කතා කරපු උදාහරණේ. එහෙමනම් ඒ උදාහරණයට අනුව රුපියල් 1000ක පදනම් මුදල් 2105ක් වුණා. එහෙනම් අපි අහනවා ප්‍රශ්නයක් පදනම් මුදල් කොපමණ ගුණයකින් වර්ධනය වුණාද? How many times කොච්චර ප්‍රමාණය කොච්චර ගුණයකින් ගුණාකාරකින් වර්ධනය වුණාද කියලා. කොහොමද හොයන්නේ? හරිම සරලයි. right? හරිම සරලයි. මුදල් සැපයීම. දැන් කොච්චර මුදල් තියෙනවද ආර්ථිකේ? right? මේ වෙලාවේ සංසරණයේ ඇති මුදල් වල එකතුව. මුදල් සැපයීම කීයද? 2105යි. නිකුත් කරේ කීයද? 1000යි. එහෙනම් 1000 2105ක් උනේ කීයකින් වැඩි වෙලාද? 2.1.5කින් වර්ධනය වෙලා තියෙනවා. right? 1000ක් නිකුත් කරා ඒක 2105ක් වුණා. ඒ කියන්නේ කොච්චර ටයිම්ස්ද? 2.1.5ක ගුණයකින් 2.105 times වැඩි වෙලා තියෙන වර්ධනය වෙලා. ඕක තමයි කතාව. එහෙමනම් මුදල් ගුණකයේ ෆෝමියුලා එක මොකද්ද? මුදල් ගුණකයේ සමානයි මුදල් සැපයීම බෙදීම පදනම් මුදල්. මුදල් ගුණකයේ සමානයි මුදල් සැපයීම බෙදීම පදනම් මුදල්. ඒ කියන්නේ මහ බැංකුවෙන් පදනම් මුදල් දාපුවාම කී ගුණයකින් මේවා වැඩි වෙනවද කියන එක අපිට හොයාගන්න පුළුවන් මේ මුදල් ගුණකය හරහා. right? එතකොට මෙන්න මුදල් ගුණකයට අපි ආවා. මුදල් ගුණකය කියන්නේ මුදල් සැපයුම් බෙදීම පදනම් මුදල්. එතකොට මුදල් ගුණක ආකෘතිය කියලා ඇහුවොත් අපිට මේ විදිහට පෙන්වන්න පුළුවන්. මුදල් සැපයුම සමානයි මුදල් ගුණකයේ වැඩි කිරීම පදනම් මුදල්. හරිනේ? මේ මුදල් සැපයුම සමානයි මුදල් ගුණකයේ මේ පැත්තට යනවනේ. මේ පැත්තට ගියාම මුදල් සැපයුම සමානයි මුදල් ගුණකයේ වැඩි කිරීම පදනම් මුදල්. අපි මේක සමය මේ අක්ෂර වලින් දක්වනකොට කියනවා m සමානයි simple m වැඩි කිරීම capital B. දැන් ඩෙල්ටා කියන්නේ මොකද්ද? වෙනස් වීම. ඩෙල්ටා m කියන්නේ මුදල් සැපයීමේ වෙනස් වීම. අපි කියනවා මුදල් සැපයීමේ වෙනස් වීම සමානයි මුදල් ගුණකයේ වෙනස් වීම සහ පදනම් මුදල් වල වෙනස් වීම. එහෙමනම් මුදල් සැපයීම වෙනස් වෙන්න නම් වෙනස් වෙන්නේ කොහොමද? එක්ක මුදල් ගුණකයේ වෙනස් වෙන්න ඕනේ, එක්ක පදනම් මුදල් වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙකම වෙනස් වෙන්න. දැන් ඔන්න ඔබට මුදල් සැපයීමේ මේ කොම්පෝනන්ට්ස් ඔබට පේනවා නේ. මුදල් සැපයීම කොහොමද වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්? එක්ක මුදල් ගුණකයේ වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පදනම් මුදල් වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙකම වෙනස් වෙන්න ඕනේ.
එහෙම වෙනස් වුණොත් තමයි මුදල් සැපයුම වෙනස් වෙන්නේ. right එහෙමනම් දැන් මේ මුදල් ගුණකය කියන්නේ බැංකු ක්‍රමය මගින් මුදල් ගුණ කිරීම මත වර්ධනය කිරීමේ හැකියාව නේ හැකියාව. එතකොට මේ බැංකු ක්‍රමය කොහොමද මේක කරන්නේ? ණය දීම, තැන්පතු ගැනීම කියන ව්‍යාපාරික කටයුතු හදා. දැන් අපිට තියෙන අපි දන්න දේ තමයි ඉතා කෙටි කාලයක් ගත්තොත් සුළු කාලයක් තුල එකපාරට බැංකු වල තැන්පතු එකපාරට වැඩි වෙලා ණය දෙන එක එකපාරට වැඩි වෙලා එහෙම වෙන්නේ නැහැ. කෙටි කාලීනව බැංකු ව්‍යාපාරික කටයුතු වල විශාල වර්ධනයක් මේ දවසෙන් දෙකෙන් තුනෙන් එහෙම වෙන්නේ නැහැ නේ. ඒතකොට එකපාරට තැන්පතු වැඩි වෙලා එකපාරට ණය දීම වැඩි වෙලා එහෙම බැංකු වෙන්නේ නැහැ. බැංකු වල සාමාන්‍ය පැටර්න් එකක් තියෙනවා යන්නේ. ඉතින් ඒක වෙනස් වෙන්න කාලයක් යනවා. එකපාරට මේ කෙටි කාලෙදි වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කෙටි කාලයක් ගත්තම මේ ඩෙල්ටා M කියන එක එහෙමත් නැත්නම් මුදල් ගුණකය කියන එක සාමාන්‍යයෙන් ස්ථාවරයි කියන. කෙටි කාලේ. දීර්ඝ කාලිනව වෙනස් වෙන්න පුළුවන්. කෙටි කාලෙදි ස්ථාවරයි. මේක ස්ථාවර නම් අපිට කියනවා එහෙනම් මුදල් සැපයුම සමානයි පදනම් මුදල් වල වෙනස් වීම කියලා. මුදල් සැපයුම වෙනස් වීම සමානයි පදනම් මුදල් වල වෙනස් වීම ඩෙල්ටා M සමානයි ඩෙල්ටා B. ඒ කියන්නේ මොකද්ද? කෙටි කාලයකදී මුදල් සැපයුම වැඩි වෙන්නට ප්‍රධාන හේතුව වෙන්නේ මහ බැංකුව විසින් පදනම් මුදල් නිකුත් කිරීම. මහ බැංකුවට පුළුවන් පදනම් මුදල් නිකුත් කරලා කෙටි කාලයක් තුල රටේ මුදල් සැපයුම වැඩි කරන්න මුදල් ගුණකය කෙටි කාලයේදී ස්ථාවර කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. right? ඒතකොට මෙන්න මේ මුදල් ගුණකය මුදල් ගුණක ආකෘතිය මේ ඔබට මේ වචන වලින් ඇහුවොත් පුළුවන් වෙන්න ඕනේ. දැන් විභාගයේදී ඔබගෙන් නිකන් සරලව අහන්නේ නැහැ නේ විභාගේ දාන මුදල් ගුණක ආකෘතිය දක්වන්න. ඔබට කියන්නේ මෙහිම එකක් අපි ඉගෙන ගන්න නෑ. අපි මුදල් මැවීම තමයි ඉගෙන ගත්තේ. ඒක ඉගෙන ගත්තා මේක තමයි ආකෘතිය. හරි. මේකෙන් කියන්නේ ඒක තමයි. ඒක තමයි මේක තමයි ඒක. හරිද? ඒක නිසා ඔබ ඒක මේවා මේ මොකද්ද පාරිභාෂික වචන ගැන අවබෝධය තියෙන්න ඕනේ. කොහොමද මුදල් ගුණක ආකෘති දෙන්නේ මේක මතක තියාගන්න ඕනේ. දැන් මතක තියාගන්න මේකෙන් කෙටි ප්‍රශ්නයක් හුඟක් වෙලාවට ඇවිල්ලාම තියෙනවා. ඒ නිසා මේක ඔබට මේ පාඩම් තියෙන්න ඕනේ. right මම දැන් අහන ඔබගෙන් සරල ප්‍රශ්නයක්. මේ ඉගෙන ගත්ත ෆෝමියුලා එකට. මුදල් ගුණකය 5.5යි නම් පදනම් මුදල් රුපියල් 1000ක් නිකුත් කළ විට කුමක් සිදුවේද කියලා. මේක ඉතාම අවශ්‍ය දෙයක්. දැන් මහා බැංකුව කියනවා right අපි පදනම් මුදල් 1000ක් නිකුත් කරන්න යන්නේ. ඒතර ඔබ දන්නවා දැන් මුදල් ගුණකය 5.5යි. එහෙනම් ඔබ කියනවා මුදල් ගුණක ආකෘතියට අනුව M සමානයි simple M වැඩි කිරීම capital B. ඒ කියන්නේ මුදල් සැපයුම සමානයි මුදල් ගුණකයේ වැඩි කිරීම පදනම් මුදල්. එහෙමනම් මුදල් ගුණකයේ 5.5යි. දැන් මහ බැංකුව නිකුත් කරනවා රුපියල් 1000ක් පදනම් මුදල්. එහෙමනම් මුදල් සැපයුම රුපියල් 5500කින් වැඩි වෙන්න ඕනේ කියලා. ඒත් ඔබට දැන් උපකල්පනය කරන්න පුළුවන් නේ රුපියල් 1000ක් මහ බැංකුව නිකුත් කරොත් මුදල් ගුණකයේ 5.5යි නම් මුදල් සැපයුම කොච්චරකින් වැඩි වෙනවද? මුදල් සැපයුම 5500කින් වැඩි වෙනවා. එතකොට මිනිස්සු රුපියල් 1000යි මහ බැංකුව නිකුත් කරන්නේ. හැබැයි මිනිස්සු කියනවා අපේ අතේ 5500ක් තියෙනවා කියලා කාලයත් සමග. right? එතකොට මේ මුදල් ගුණකයෙන් අපිට ඒක තමයි කියන්නේ. එතකොට මේ අපි පදනම් මුදල් නිකුත් කරපුවම මුදල් සැපයුම කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවද කියන එක. right? එතකොට දැන් අපි ගිහලා බලමු ලංකාවේ පෞගිය 2019 මහා බැංකු වාර්තාවට අනුව මුදල් ගුණකය කොහොමද කියලා. 2018 අවසානයේදී මුදල් ගුණකය 7.42යි. දැන් එහෙමනම් මහා බැංකුව මේ අවස්ථාවේදී රුපියල් 1000ක පදනම් මුදල් අච්චු ගහලා නිකුත් කරොත් රටේ මුදල් ප්‍රමාණය මතද මුදල් සැපයීම කොච්චරකින් වැඩි වෙනවද? 1000 වැඩි කිරීම 7.42 ඒ කියන්නේ 7420ක් වෙනවා. 1000ක් නිකුත් කරොත් ඒක 7420කින් මුදල් සැපයීම වැඩි කරනවා. දැන් දෙවෙනි අවස්ථාවේ 2019 ගත්තොත් 1000ක් නිකුත් කරොත් මුදල් ගුණකය 8.18 නිසා කීයක් වෙනවද? 8180ක් වෙනවා. ඒතකොට මහා බැංකුව නිකුත් කරන රුපියල් 1000යි. නමුත් ආර්ථිකයේ මුදල් සැපයීම වැඩි වෙනවා කොච්චරකින්ද? 8180කින්. 8180. right කොහොමද මුදල් ගුණකය හදලා තියෙන්නේ? දැන් ඔබට පේනවා මෙතන නේ 2018 ගත්තම 7128.3 ඒ 7128.3 කියන්නේ මොකක්ද? මේ තියෙන ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම. පුළුල් මුදල් සැපයුම right බෙදීම මොකද්ද? සංචිත මුදල්. right මුදල් සැපයුම බෙදීම පදනම් මුදල් සංචිත මුදල් නේ. මුදල් සැපයුම කීයද? අපි ගන්න මුදල් සැපයුම කියලා අපි ගන්නෙ මොකද්ද? M2B ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කීයද?
7128.3යි. පදනම් මුදල් හෙවත් සංචිත මුදල් කොච්චරද? 961.1යි. එහෙනම් ඒක බෙදපුවම 7.4යි. මෙතන කොහමද? මෙතන 7624.1යි පුළුල් මුදල් සැපයුම. බෙදීම කෝ සංචිත මුදල් 932.6යි. කීයද? 8.18යි. දැන් අපිට මේ ගාන දුන්නත් ඔබට හදන්න පුළුවන් වෙන්න ඕනේ. නේ? හදන්න පුළුවන් වෙන්න ඕනේ. right. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්තා මේ මුදල් මැවීම ගැන නේ. එතකොට ඔන්න මේ ඔබට තියෙනවා මෙතන මේ ටියුට් එකේ 4 වෙනි පේජ් එකේ ඔබට උත්තර ලියන්න පුළුවන්. right. පදනම් මුදල් වලට වඩා මුදල් සැපයීම වැඩිවීම සිදුවන්නේ කුමන ක්‍රියාවලියක් නිසාද? මොකද්ද? මුදල් මැවීමේ ක්‍රියාවලිය නිසා. මුදල් මැවීමේ ක්‍රියාවලිය නිසා. right. මුදල් මැවීම සිදුවන්නේ කෙසේද? ඔබට ඔකට පිළිතුරු ලියන්න පුළුවන්. ඔබ දැන් කතා කරා ඔබ පිළිතුරු දුන්නා ඔබට. ඔබට ලියන්න පුළුවන් තැන්පතු බාර ගැනීම සහ ණය දීම යන ව්‍යාපාර කටයුතු හරහා තැන්පතු බාර ගැනීම සහ ණය දීම යන ව්‍යාපාර කටයුතු හරහා බැංකු ක්‍රමය මගින් මුදල් මැවීම සිදු කරයි. බැංකු ක්‍රමය මගින් මුදල් මැවීම සිදු කරයි. ආයි කියන්නම් මම තැන්පතු බාර ගැනීම සහ ණය දීම යන ව්‍යාපාරික කටයුතු හරහා බැංකු ක්‍රමය මගින් මුදල් මැවීම සිදු කරයි. අවබෝධයෙන් ලියන්න මේක අවබෝධයෙන්. ඊළඟට මම අහනවා ඔබගෙන් දැන් පොඩි ප්‍රශ්නයක්. මේක මේ පහුගිය පාඩම් වල කියලා දුන්න ප්‍රශ්නයක්. දැන් මම අහන ඉතා සරල ප්‍රශ්නයක් ඔබගේ. right. දැන් මට කියන්න මේ මැවෙන මුදල් කොහෙද තියෙන්නේ? මේ මැවෙන මුදල් මොන වගේද? දැන් මේ ව්‍යවහාර මුදල්ද? මේ මුදල් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ මේ මුදල්? මැවෙන මුදල්. දැන් අපි කිව්වනේ 1000ක් නිකුත් කරපුවා කලින් උදාහරණයක 5500ක් වෙනවා කියලා. දැන් 1000 තියෙනවා කාසියා නෝට්ටු. කාසියා නෝට්ටු නිකුත් කරේ 10නේ. කාසියා නෝට්ටු වැඩි උනේ නැහනේ. කොහෙද මේවා තියෙන්නේ? right. ඔබ හරි මේ දෙන්නෙක් ආන්සර් එක දුන්නා නේ. අනික අයත් මං හිතන්නේ ඒකකට එකඟ වෙනවා ඇති. මේකට වෙනස් මතයක් කාගාවාරි තියෙනවද? කාගාවාරි වෙනස් මතයක් නැත්නම් මෙන්න හරි මතයට දැන් ඇවිල්ලා තිනවා. අපි මොකද්ද මෙසේ මැවෙන මුදල් කොහෙද තියෙන්නේ? බැංකු ගිණුම් වල ඇඟවුණු මුදල් ලෙස නේ. බැංකු ගිණුම් වල තැන්පතු ලෙස ඇඟවුණු මුදල් ලෙස පවතී. ඒතකොට ඔබට ඒකත් ලියා ගන්න පුළුවන් මේ ටියුට් එකේ. මොකද ලියන්නේ? මේක යටතේම ලියන්න මෙසේ මැවෙන මුදල් බැංකු ගිණුම් වල ඇඟවුණු මුදල් ලෙස පවතී. ඇඟවුණු මුදල් ලෙස පවතී. right. right. දැන් එහෙමනම් ඔන්න මේ අපි මේච්චර වෙලා කතා කරපු දේවල් අනුව අපි ආව පොඩි තීරණයකට. මොකද තීරණය? මුදල් සැපයීම කියන එක කරුණු දෙකක් මත තීරණය වෙනවායි කියලා අපි කිව්වා. මොකද කරුණු දෙක? පළවෙනි කරුණ තමයි පදනම් මුදල්. right. දෙවෙනි කරුණ මොකද්ද? දෙවෙනි කරුණ තමයි මුදල් ගුණකය. දැන් මේක අපිට හරිම ක්ලියර්. තීරණය වෙන කාරණා දෙකයි මුදල් සැපයීම. එක තමයි පදනම් මුදල්, දෙක තමයි මුදල් ගුණකය. ඊළඟට අපි කතා කරමු දැන් මේ අපි කතා කරා මේක ඇත්තටම පදනම් මුදල් වලට බලපාන සාධක මොනවාද කියලා අපි කතා කරා නේ. පදනම් මුදල් වලට බලපාන සාධක. මොනවාද පදනම් මුදල් වලට බලපාන සාධක? මහා බැංකුව විසින් බැංකු සහ රජයේ සමග විදේශ විනිමය ගනුදෙනු කිරීම, මිලට ගැනීම සහ විකිණීම අපි කතා කරා. මහා බැංකුව රජයට ණය දීම මේක අපි කතා කරා. මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම මේකත් කතා කරා. දැන් ඔන්න තව මම ඇඩිෂනලි තව අමතර දේවල් කීපයක් ඔබට දාලා තියෙනවා. මොකක්ද ඒ? පළවෙනි එක මහා බැංකුවේ ප්‍රතිමිල දී ගැනුම් ගිවිසුම්. දැන් මොනවාද මේ ප්‍රතිමිල දී ගැනුම් ගිවිසුම් කියලා කියන්නේ? දැන් මේක ඇවිල්ලා මේ සරලව අපි මෙතන කතා කරමු. පසුව අපි මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. දැන් ප්‍රතිමිල දී ගැනුම් ගිවිසුම් කියලා කියන්නේ මහා බැංකුව බැංකු ක්‍රමයට ගිහිල්ලා කියනවා මම ඔබට සුරැකුම්පත් දෙනවා. සිකියුරිටිස් දෙනවා. ඔබ ගාව තියෙන මුදල් මට දෙන්න. මම ඔබට සුරැකුම්පත් දෙනවා. ඔබ ගාව තියෙන මුදල් මට දෙන්න. මම
මේ සුරැකුම්පත් නැවත මිලදී ගැනීමට පොරොන්දු වෙනවා මාස 3කින් මාස 6කින් අවුරුද්දකින් යනාදී කාලයකින්. right right එතකොට මහා බැංකුව කියන්නේ මොකද්ද? මහා බැංකුව දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඕගොල්ලෝ බැංකු ක්‍රමය කියලා. දැන් ඕගොල්ලෝ බැංකු මම මහා බැංකුව. අපි එහෙම හිතමුකෝ දැන්. හරි. මම මහා බැංකුව ඕගොල්ලෝ බැංකුව. මම ඕගොල්ලන්ට ඇවිල්ලා කියනවා ඕගොල්ලෝ ගාව සල්ලි තියෙනවනේ දැන්. සල්ලි තියෙනවා. පර්සනල් සල්ලි තියෙනවා right. මම ඇවිල්ලා කියනවා මම ඔබලාට සුරැකුම්පත් දෙනවා. ඒ කියන්නේ මෙන්න මම සුරැකුම්පත් දෙනවා. මේ සුරැකුම්පත් අරගෙන මට ඔබ සල්ලි දෙන්න. මෙන්න රුපියල් 1000 සුරැකුම්පතක් තියෙනවා මේක අරගෙන මට සල්ලි දෙන්න. මම මේ සුරැකුම්පත නැවත මිලදී ගන්නවා මාස 3කින්. නැවත මිලදී ගන්නවා. ප්‍රති මිලදී ගැනීම. right නැවත මිලදී ගැනීමට පොරොන්දු වෙමින් මහා බැංකුව සුරැකුම්පත් විකුණනවා කාටද? බැංකුවලට. බැංකුව මොකද කරන්නේ? ඒ සුරැකුම්පත් අරගෙන මහා බැංකුවට මුදල් දෙනවා. right දැන් මොකද උනේ? බැංකුවල තිබ්බ මුදල්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ මගෙන් මේ සුරැකුම්පත් ටික ගත්තා නම් ඕගොල්ලන්ගේ අතේ තිබ්බ මුදල් ටික දැන් ඔබ මට දුන්නා. මගේ ගාව තිබ්බ සුරැකුම්පත් මේ සුරැකුම්පත් කොහෙටද ගියේ? ඕගොල්ලන්ගේ අතට ගියා. දැන් ඕගොල්ලන්ගේ අතේ සල්ලි නැහැ. සුරැකුම්පත් තියෙනවා. මහා බැංකුව හැටියට මට මොකද උනේ? මට ඕගොල්ලෝ ගාව තිබ්බ සල්ලි ටික හම්බුණා. එහෙමනම් මේ ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසියක් කරපුවාම නැත්නම් ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් වලට මහා බැංකුව ගියාම මොකද්ද වෙන්නේ? මහා බැංකුවට ජනතාව අතර තියෙන මුදල් බැංකු ක්‍රමයේ අතර තියෙන මුදල් ඇදී එනවා. එහෙමනම් පදනම් මුදල් අඩු වෙනවා. ආර්ථිකයේ පදනම් මුදල් අඩු වෙනවා. right? මහා බැංකුවේ මුදල්. බැංකු ක්‍රමයට මොනවද යන්නේ? බැංකු ක්‍රමයට කොල කෑලි යනවා. මොකද කොල කෑලි? සුරකුම්පත්. කොල කෑලි යන්නේ ඇත්තටම සුරකුම්පත් යනවා. මොකද දැන් කොල කෑලි නැතුව නිර්ලේඛන ක්‍රමයට යන්නේ. right? සුරකුම්පත් යනවා. right? බැංකු ක්‍රමයට සුරකුම්පත් යනවා. බැංකුවේ සල්ලි ටික මහා බැංකුවට එනවා. පදනම් මුදල් වලට මොකද වෙන්නේ? පදනම් මුදල් අඩු වෙනවා. ඇයි බැංකුවට එනවා? මහා බැංකුවට එනවා ආපහු ඒවා. right? එතකොට පදනම් මුදල් අඩු වෙනවා. එහෙමනම් දැන් මේ ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසියක් තිබ්බම පදනම් මුදල් අඩු වෙනවා. මහා බැංකුවේ සුද්ධ වත්කම් වෙනත් සුද්ධ වත්කම්. මේකට මොකද කියන්නේ? ඕනෑම විටක අපි දන්නවා මහා බැංකුවේ වත්කම් වැඩි වුණොත් වෙනත් සුද්ධ වත්කම් වැඩි වුණොත් ඔන්න වත්කම් වැඩි වුණා. ඒ කියන්නේ වගකීම් වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මුදල් නිකුත් කරන්න පුළුවන්. මහා බැංකුවේ සුද්ධ වත්කම් අඩු වුණොත් වත්කම් අඩු වුණා. ඒ නිසා පදනම් මුදලුත් අඩු වෙන්න ඕනේ. එhmenan වෙනත් සුද්ධ වත්කම් වැඩිවීම පදනම් මුදල් නිකුත් කිරීමට හේතු වෙනවා. වෙනත් සුද්ධ වත්කම් අඩුවීම පදනම් මුදල් අඩු කිරීමට හේතු වෙනවා. දැන් ඊළඟට තියෙනවා මහා බැංකුවේ ලාභ. මහා බැංකුවේ ලාභ. දැන් මහා බැංකුව ලාභ ලබනවා කියන්නේ මහා බැංකුවට පදනම් මුදල් ඇදිලා එනවා. ඒ කියන්නේ මහා බැංකුව පදනම් මුදල් ලබා ගන්නවා. පදනම් මුදල් අඩු වෙනවා. දැන් මහා බැංකුව ලාභ ලැබුවට පස්සේ කරන්නේ මොකද්ද? මේ ලාභ රජයට දෙනවා. නේ? ඒතර මහා බැංකුව ලාභ ලබනකොට පදනම් මුදල් අඩු වෙනවා. නමුත් මහා බැංකුව ලාභ නැවත රජයට දුන්නොත් ඒ රජයට දෙන වෙලාවේදී නැවත පදනම් මුදල් වැඩි වෙනවා. ඊළඟට තියෙනවා මහා බැංකුව සුරකුම්පත් නිකුතුව. right? මහා බැංකුව සුරකුම්පත් නිකුත් කරාම මොකද වෙන්නේ? මහා බැංකුව සුරකුම්පත් නිකුත් කරපුවම සුරකුම්පත් ජනතාව අතරට යනවා. පදනම් මුදල් අඩු වෙනවා. පදනම් මුදල් නැවත මහා බැංකුවට ඇදී එනවා. ඒතර මෙන්න අපි දැක්කා මේ පදනම් මුදල් අඩු කිරීමට වැඩි කිරීමට හේතු වන සාධක. එයින් ප්‍රධාන සාධක තුනක් ගැන අපි මුදා සැපයුම් සාධකයටත් කතා කරා. දැන් ඊළඟට අපිට තියෙන්නේ මුදල් ගුණක. දැන් අපි දන්නවනේ මේ අපි දැන් එන්න හදන්නේ කොතනටද? මේ මුදා සැපයුමට තමයි එන්න හදන්නේ. ඒතකොට අපි මුදා සැපයුමට හේතු වන සාධක ප්‍රධාන සාධක දෙක හොයාගත්තා. පදනම් මුදලේ මුදල් ගුණකය. දැන් මේ පදනම් මුදල් අඩු වැඩි කරන්නේ කොහොමද කියලා හොයාගත්තා. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ මෙන්න මේවා එහෙට මෙහෙට කරලා අඩු වැඩි කරනකොට මේක අඩු වැඩි වෙනවා. මේක අඩු වැඩි වෙනකොට මේක අඩු වැඩි වෙනවා. right? මේ සාධක අඩු වැඩි වෙනකොට පදනම් මුදල් අඩු වැඩි වෙනවා. මේක පදනම් මුදල් වෙනස් වෙනකොට මුදල් සැපයුම වෙනස් වෙනවා. මේක ඔබට තේරෙන්න ඕනේ. දැන් මේ බලපාන දෙවෙනි ප්‍රධාන සාධකය උනේ මුදල් ගුණකය. මුදල් ගුණකය. ඒ කියන්නේ බැංකු මගින් ව්‍යාපාරික කටයුතු කරනකොට තැන්පතු බාර ගැනීම සහ ණය දීම යන ව්‍යාපාරික කටයුතු කරගෙන යනකොට වෙන මුදල් සැපයීමට වෙන බලපෑම මේ මුදල් ගුණකය යටතේ අපි කතා කරන්නේ. එතන මේ මුදල් ගුණකයට බලපාන සාධක තුනක් අපිට හොයාගන්න පුළුවන්. right? පළවෙනි එක තමයි කාසි හා නෝට්ටු භාවිතය. එතකොට මිනිස්සු වැඩිපුර කාසි හා නෝට්ටු භාවිතා කරනවා නම් ඒ කියන්නේ මිනිස්සු තැන්පත් කරන්නේ නැහැ ඒවා. නේ? කාසි හා නෝට්ටු වශයෙන් සල්ලි තියා ගන්නවා නම් බැංකු ක්‍රමයට මිනිස්සු ගිහිල්ලා තැන්පතු දාන්නේ නැහැ. ඒතර බැංකු ක්‍රමයේ තැන්පතු අඩු වුණොත් බැංකු ක්‍රමයට බෑ ණය දෙන්න. නේ?
තැන්පතු ආවොත් තමයි වැඩිපුර ණය දෙන්න පුළුවන්. ඒකට තැන්පතු අඩු වෙනවා කියන්නේ ණය දීමේ හැකියාවත් අඩු වෙනවා. එහෙමනම් මොකද්ද වෙන්නේ? මුදල් ගුණකේ අඩු වෙනවා. බැංකු වල ඉතුරුම් වැඩි වුණොත් බැංකු වල ඉතුරුම් වැඩි වෙනවා කියන්නේ බැංකු වල තැන්පතු වැඩි වෙනවා. තැන්පතු වැඩි වුණොත් වැඩිපුර ණය දෙන්න පුළුවන්. එහෙනම් ඔන්න මුදල් ගුණකේ වැඩි. ගුණ කිරීමේ හැකියාව වැඩි. මෙවීමේ හැකියාව වැඩි. ඊළඟට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය statutory reserve ratio. මේ කියන්නේ මොකද්ද? බැංකුව ණය දෙන්නේ නැතුව මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන ප්‍රමාණය. දැන් එතකොට අපි මෙහෙම හිතන්නකෝ රුපියල් 100ක් තියෙනවා. අපි කියනවා 10%ක් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යටතේ තැන්පත් කරන්න. එතකොට මොකද වෙන්නේ? රුපියල් 100න් රුපියල් 10ක් ගෙනහිල්ලා මහ බැංකුවේ තැන්පත් කරන්න ඕනේ රුපියල් 90යි ණය දෙන්න පුළුවන්. ඇයි ඒ? දැන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%යි. දැන් අපි අඩු කරනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5%යි. දැන් මොකද පුළුවන්? දැන් රුපියල් 100ක් බැංකුවේ තියෙනවා. ඒකෙන් රුපියල් 5යි ගිහිල්ලා තියන්න ඕනේ කොහෙද? මහ බැංකුවේ SRR හැටියට. තැන්පත් කරන්න. රුපියල් 95ක් ණය දෙන්න පුළුවන්. දැන් වැඩි වෙලා. අපි ආයි කියනවා. රයිට්. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2කට අඩු කරනවා. දැන් තියෙන ප්‍රමාණය 2කට අඩු කරනවා. දැන් මොකද කරන්න පුළුවන්? දැන් රුපියල් 100ක් තියෙනවා බැංකුවේ. රුපියල් 2යි මහ බැංකුවේ තියන්න ඕනේ. 98ක් ණය දෙන්න පුළුවන්. 98ක් ණය දෙන්න පුළුවන්. දැන් මොකද වෙලා තියෙන්නේ? ණය දීමේ හැකියාව වැඩි වෙලා. මේ ණය දීමේ හැකියාව වැඩි වෙලා. ඒතකොට වැඩිපුර ණය දෙන්න පුළුවන්. ඒතකොට ණය දුන්නා I deposit වෙනවා. ණය දුන්නා. ඒ විදිහට වැඩිපුර ණය දීමේ සහ හැකියාව ඇති වෙනවා මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු වෙනවා. ඒ අනුව අපිට පේනවා මේ කරුණු මුදල් ගුණකයට බලපානවා කියලා. ඉතින් මේක අපිට සමීකරණයකින් පෙන්වන්න පුළුවන්. දැන් මුදල් ගුණකයේ සමීකරණයක් ලෙස දක්වන්න කිව්වොත් මේ විදිහට තමයි තියෙන්නේ. m සමානයි 1 + c බෙදීම CRE. දැන් මම හිතන්නේ අපිට මේක මේ විභාගයට කටපාඩම් කරගෙන යා යුතුයි කියලා මෙතෙක් කාලයක් නම් අහලා නැහැ. හැබැයි අහලා නැහැ කියලා අහන්න නැහැ කියන්න බෑ. නේ? අහලා නැහැ කියලා අහන්න නැහැ කියන්න බෑ. මොකද මේක වැදගත් දෙයක් නේ මුදල් ගුණක සමීකරණය. රයිට්? ඒතකොට මේ C කියන්නේ මොකද්ද? R කියන්නේ මොකද්ද? E කියන්නේ මොකද්ද කියලා අපි දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි C. currency deposit ratio. මහජනයා අතර ඇති ව්‍යවහාර මුදල් සහ මුළු තැන්පතු අතර ඇති අනුපාතය. ඔබට පේනවා උඩ තියෙන්නේ මහජනයා අතර ඇති ව්‍යවහාර මුදල්. යට තියෙන්නේ මුළු තැන්පතු අනුපාතය. එතකොට මහජනයා අතර ඇති ව්‍යවහාර මුදල් වැඩි වුණොත් මොකද වෙන්නේ? වැඩි වුණොත් මේකෙන් බෙදිලා එන අගය වැඩි වෙනවා. රයිට්? මේ බෙදිලා එන අගය වැඩි වෙනවා. ඒ කියන්නේ මේ අගය වැඩි මේක බෙදලා ගත්තම එන අගය වැඩි වෙනවා කියන්නේ තැන්පතු අඩු වෙලා මහජනයා අතර ඇති ව්‍යවහාර මුදල් වැඩි වෙලා කියන්නේ. එහෙමනම් තැන්පතු අඩු වෙලා ව්‍යවහාර මුදල් වැඩි වුණොත් මොකද වෙන්නේ? ණය දීමේ හැකියාව අඩු වෙනවා. ණය දීමේ හැකියාව අඩු වෙනවා. එතකොට මුදල් ගුණකයට ඍණාත්මක බලපෑම. R කියලා කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. මහ බැංකුවේ ඇති බැංකු තැන්පතු බෙදීම මුළු තැන්පතු. එතකොට මුළු තැන්පතු ප්‍රමාණයට සාපේක්ෂව කොච්චර මහ බැංකුවේ තියන්න ඕනද කියන එක නේ. එතකොට මේකේ මුළු තැන්පතු ප්‍රමාණය වැඩි වුණොත් මහ බැංකුවේ ඇති තැන්පතු ප්‍රමාණය අඩු වුණොත් මේ ඔන්න මේකේ අගය අඩු වෙනවා. මහ බැංකුවේ ඇති තැන්පතු ප්‍රමාණය වැඩි වුණොත් මොකද වෙන්නේ? මේකේ අගය බෙදලා එන අගය වැඩි වෙනවා. රයිට්? එතකොට මේක මේ මහ බැංකුවේ තැන්පතු ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? මුළු තැන්පතු ප්‍රමාණයෙන් වැඩිපුර මහ බැංකුවේ තියන්න ඕනේ ණය දෙන්න බෑ කියන එක. රයිට්? එතකොට ඒකත් ඍණාත්මකයි නේ. ඊළඟ එක මොකද්ද? අතිරික්ත සංචිත අනුපාතය excess reserve ratio. එදිනෙදා ගනුදෙනු සඳහා බැංකු තබා ගන්නා ව්‍යවහාර මුදල් ප්‍රමාණය බෙදීම මුළු තැන්පතු. එහෙමනම් මුළු තැන්පතු අරගෙන ඒකෙන් වැඩිපුර ප්‍රමාණයක් එදිනෙදා withdrawals වලට තියාගන්න ඕනේ නම් මොකද වෙන්නේ? ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඔන්න එහෙමනම් මේක ඉහළ යනවා කියන්නේ ඔබට මුදල් ගුණකයට ඍණාත්මක බලපෑමක්. එනවා අපි කියනවා කන්ක්ලූෂන් එකක්. ඉහත ඕනෑම සාධකයක් ඉහළ යන විට මුදල් ගුණකයේ අගය පහළ යයි. එහෙම වෙන්න එපා. දැන් තර්කානුකූලවත් එහෙම වෙන්න ඕනේ නේ. ඒ අනුව ඉහත ඕනෑම සාධකයක් ඉහළ ගියොත් මුදල් ගුණකයේ අගය පහළ යනවා. මුදල් ගුණකයේ අගය පහළ යනවා කියන්නේ මොකක්ද? ඔබ මුදල් දැම්මම ඒ මුදල් පදනම් මුදල් නිකුත් කරපුවාම එය ගුණාකාරයකින් වැඩි වෙන හැකියාව නැත්නම් මුදල් මැවීමේ හැකියාව
අඩු වෙනවයි කියන්නේ. අඩු වෙනවයි කියන්නේ. ඔන්න එහෙමනම් දෙවනි සාධකය. එතකොට අපි සාධක දෙකයි කතා කරේ. පදනම් මුදල් සහ මුදල් ගුණකය. පදනම් මුදල් වලට හේතු වෙන දේවල් අපි හොයාගත්තා. මුදල් ගුණකයේ ෆෝමියුලා එක අපි කතා කරා. 1 plus c බෙදීම c plus r plus e, right? 1 plus c බෙදීම c plus r plus e. එතකොට c කියන්නේ මොකද්ද? රේෂියෝ එකක් නේ. currency deposit ratio. r කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඊළඟට e කියන්නේ මොකද්ද? excess reserve ratio, අතිරික්ත සංචිත අනුපාතය. එතකොට ඒ ටික තමයි මේ තියෙන්නේ. right? එතකොට මේ 1 plus c බෙදීම c plus r plus e, මේකෙන් අපිට එනවා මුදල් ගුණකය. එතකොට මුදල් ගුණකය වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනවා. මුදල් ගුණකය අඩු වුණොත් මුදල් සැපයීම අඩු වීමට එය බලපානවා. මේක තමයි අපි කතා කරන්නේ. right? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු නම් මුදල් මැවීම වැඩි නේද? ඔව් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? හේතුව මොකද්ද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු නම් මහා බැංකුවට වැඩිපුර ණය දෙන්න පුළුවන් වෙනවා නේ. වැඩිපුර ණය දෙන්න පුළුවන් වෙනවා. දැන් මම ඒකනේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කතා කරේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%යි නම් රුපියල් 90යි ණය දෙන්න පුළුවන්. රුපියල් 100ක් තියෙන බැංකුවකට, අපිට රුපියල් 100ක් තැන්පතු තියෙන බැංකුවකට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අපි කෙටියෙන් කියන SRR 10යි නම් 90යි ණයට දෙන්න පුළුවන්. SRR 5ට අඩු වුණොත් 95ක් ණයට දෙන්න පුළුවන්. SRR 2කට අඩු වුණොත් 98ක් ණයට දෙන්න පුළුවන්. එතකොට වැඩිපුර ණයට දෙන්න පුළුවන්. වැඩිපුර ණයට දුන්නම ඒවා ආපහු තැන්පත් වැඩිට එනවා. මුදල් මැවීම වැඩි වෙනවා. මේක තමයි වැඩි. එතකොට දැන් ඔබ දකින්න ඇති ළඟදී මහා බැංකුව SRR අඩු කරානේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරා. ඒ අඩු කරේ ඇයි? ණයදීම දිරිමත් කරා. ණයදීම දිරිමත් කරන්න. එතකොට බැංකුව වලට මහා බැංකුවේ තැන්පත් වැඩිට තියන්න ඕන ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය අරගෙන ඔවුන්ට පුළුවන් ද්‍රවශීලතාවය හදාගෙන මේ ණය දීම සඳහා ඒවා භාවිතා කරන්න. ඊළඟට දේ තමයි මහා බැංකුවේ තියෙන තැන්පතු වලට බැංකුවට ඉන්ට්‍රස්ට් ගෙවන්නේ නැති හින්දා මහා බැංකුවේ තැන්පතු වැඩි කරන්න ගියොත් ඒක මහා බැංකුවට කොස්ට් එකක්. දැන් මහා බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරා කියන්නේ ඒකේ තැන්පත් කරන්න ඕන ගාණ අඩුයි. දැන් ඒ සල්ලි අරගෙන බැංකුව වලට පුළුවන් ණය දීලා ආදායමක් හොයන්න. ඒතකොට බැංකුව වලට තියෙන කොස්ට් එක එහෙමත් නැත්නම් වියදමත් ඒ තුළ අඩු වෙනවා. එහෙනම් එතකොට ඔබට මේ ළඟදී කරපු චේන්ජ් එක ගැන ඒ විදිහට කල්පනා කරන්නට පුළුවන්. right? right. දැන් ඔන්න අපි කතා කරගෙන ආවා මෙතෙක් වෙලා අපි කතා කරා මේ මොකද්ද? පදනම් මුදල්, ඊළඟට මුදල් ගුණකය සහ මුදල් සැපයීම ගැන. ඊළඟට අපි කතා කරනවා තැන්පතු වල මුදල් භාවය පිළිබඳව. තැන්පතු වල මුදල් භාවය. මොකද්ද මේ තැන්පතු වල මුදල් භාවය කියන්නේ? තැන්පතුවක් මගින් මුදලේ කාර්ය ඉටු කිරීමට ඇති හැකියාව තැන්පතු වල මුදල් භාවය ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා හැම තැන්පතුවක්ම බැංකුවේ තියෙන අපිට එකපාර මුදල් කරලා පාවිච්චි කරන්න බෑ. මුදල් කරලා පාවිච්චි කරන්න බෑ. එතකොට මේ තැන්පතු කියන්නේ මුදල් නෙමෙයි. ඒවා බැංකුවේ තිබෙන තැන්පතු. එhmenan මේ තැන්පතු කොච්චර ඉක්මනට අපිට මුදල් බවට හරවලා අපේ ගනුදෙනු සඳහා භාවිතා කරන්න පුළුවන්ද කියන එක තමයි මේ මුදල් භාවයෙන් පෙන්වන්නේ. එතකොට අපි කියනවා ඉතුරුම් තැන්පතු වල මුදල් භාවය ස්ථාවර තැන්පතු වල මුදල් භාවයට වඩා වැඩිය. ඉතුරුම් තැන්පතු කියන්නේ මොකද්ද? කරන්ට් accounts. එතකොට කරන්ට් account එකේ තියෙන සල්ලි චෙක් එකක් ලියලා ඕන වෙලාවක ගනුදෙනු සඳහා භාවිතා ගන්න පුළුවන්. right? එතකොට මම යනවා මේ බඩු ගන්න ගියාම මට කැමති භාණ්ඩයක් තියෙනවා මට ඒක ගන්න ඕනේ. මම මොකද කරන්නේ? චෙක් එකක් ලියුවා දුන්නා මගේ භාණ්ඩය ගත්තා. right? එතකොට චෙක් එකක් ලියලා දෙනවා කියන්නේ මොකද්ද? ඉතුරුම් තැන්පතු වල ඇති මුදල් ලබා දෙන ක්‍රමයක්. ලබා දෙන ක්‍රමයක්. නමුත් දැන් අපිට පුළුවන් දෙයක FD දින ඒවා කර එහෙම බඩු ගන්න. එහෙම බෑනේ. අපි FD එකක් ගන්න බැංකුවට කලින් දන්වලා බැංකුවට ගිහිල්ලා කාලය ගත කරලා ඒ FD එක අරගන්න ඕනේ. ඒක ලේසි නෑ. ඒකට ඉතුරුම් තැන්පතු වල මුදල් ඉතා ඉක්මනින් මුදල් බවට පත් කරලා භාවිතා කරන්න පුළුවන් ස්ථාවර තැන්පතු වල තියෙනා වූ මුදල් වලට වඩා. ඊළඟට ඉල්ලුම් තැන්පතු වල මුදල් භාවය ඉතුරුම් තැන්පතු වල ඇති මුදල් භාවයට වඩා වැඩිය. right? ඇයි එහෙම කියන්නේ? ඉල්ලුම් තැන්පතු වල තියෙන මුදල් චෙක් එකක් ලියලා ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. චෙක් එකක් ලියලා ටක් ගාලා දෙන්න විතරයි දෙන්නේ. දීලා ටක් ගාලා පාවිච්චි කරන්න. නමුත් ඉතුරුම් තැන්පතු වල මුදල් ඒ චෙක් එකකින් ඔයාලට පාවිච්චි කරන්න බෑනේ. ඒ නිසා ඒකට ඊට වඩා වැඩි කාලයක් යනවා ඒකේ තියෙන මුදල් විත්ඩ්‍රෝ කරගෙන ඇවිල්ලා භාවිතා කරන්න.
මේකට අපි කියනවා මනිනස් කියලා ඉංග්‍රීසියෙන් නේ මනිනස් නැත්නම් මුදල් භාවය කොච්චර ඉක්මනට තැන්පතුවක් ඔයාගේ එදිනෙදා ගනුදෙනු අවශ්‍යතා සඳහා මුදල් ලෙස කන්වර්ට් කරලා භාවිතා කරන්න පුළුවන්ද කියන එක. මේකට අපි කියනවා තැන්පතු වල මුදල් භාවය කියලා. දැන් මේ අපි දන්නවා ආර්ථිකයේ මුදල් තියෙන්නේ කාසියා නෝට්ටු වශයෙන් සහ කාසියා නෝට්ටු වශයෙන් සහ මිනිසුන් අත තැන්පතු හැටියට කියලා රයිට්. එතකොට දැන් අපි කතා කරගෙන යනකොට අපි කියනවා රයිට් අපි අහනවා තරුෂියාගේ සල්ලි කොහෙද තියෙන්නේ? තරුෂි කියනවා මගේ පර්ස් එකේ සල්ලි තියෙනවා මගේ බැංකුවේ සල්ලි තියෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මේ තරුෂි ගාව තියෙන සල්ලි කොච්චර ඉක්මනට මේ තරුෂිට පාවිච්චි කරන්න පුළුවන්ද තමන්ගේ එදිනෙදා තරුෂිගේ අවශ්‍යතා ගණ්ඩුණු සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒතර මුදල් සැපයීම ගණනය කිරීමේදී අපිට මේක ඉතා වැදගත් වෙනවා. රයිට්. ඒතර මේ මත පදනම් වෙලා මුදල් සැපයීම එහෙම නැත්නම් මහ ජනතාව අතර තිබෙනා වූ මුදල් තොගය ගණනය කරන්න අපි මුදල් සමස්ත 4ක් යොදා ගන්න. මුදල් සමස්ත 4ක්. මේ තව M4 කියලාත් අපි තියෙනවා. නමුත් අපි M2B දක්වා කතා කරමු මේකෙදී. එතකොට මුදල් සමස්ත ගත්තම අපිට පළවෙනිම තියෙනවා සංචිත මුදල්. සංචිත මුදල් කියන්නේ මොකද්ද? මහා බැංකුව විසින් නිකුත් කරන ලද පදනම් මුදල්ම තමයි. right? පදනම් මුදල් සංචිත මුදල්. right? සංචිත මුදල් තියෙනවා. එතකොට මේ සංචිත මුදල් ගණනය කරන්නේ කොහොමද? අපි මේ කලින් කතා කරා. කොහොමද ගණනය කරන්නේ? සංචිත මුදල් තියෙන්න පුළුවන් තැන් කොහෙද? අපේ පර්ස් එකේ. මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල්. අපේ බැංකුවේ බැංක් account එකේ. වාණිජ්‍ය බැංකුවේ ඇති ව්‍යවහාර මුදල්. බැංකුවේ තියෙන පුළුවන් ව්‍යවහාර මුදල්. ඊළඟට මහා බැංකුව වෙත ඇති වාණිජ්‍ය බැංකු තැන්පතු. මහා බැංකුවේ වාණිජ්‍ය බැංකු දාලා තියෙන තැන්පතු ඒක. මහා බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු. ඔන්න මේ තැන්වල තමයි සංචිත මුදල් තියෙන්න පුළුවන් කියලා අපි සංචිත මුදල් ගණනය කරනවා මේ විදිහට. දැන් අපෙන් අහනවා ඊට පස්සේ දැන් ඔබ කියනවා මේ සංචිත මුදල් තමයි මිනිස්සු අතේ තියෙන මුදල් කියලා. දැන් මිනිස්සු අතේ තියෙන්නේ මෙච්චරද මුදල්? නෑ මෙච්චරක් නෙමෙයි. බැංකු ක්‍රමයේ මුදල් මවලා තියෙනවා. මේ ටික විතරක් නෙමෙයි මුදල් කියන්නේ. මිනිස්සු ගණදුණු කරන්න එනකොට තව ඒවා අරන් එනවා මුදල් කියලා. මොනවාද? දැන් අපි ඉස්සලම් පටු විදියට බලනවා. පටු විදියට කියලා ළඟ තියෙන දේවල් පටු විදියට බලනවා. පටු විදියට බලනවා කියනවා මිනිස්සුන්ගේ අතේ තියෙන ව්‍යවහාර මුදල්. ඒ කියන්නේ මොකද්ද? පර්ස් එකේ තියෙන මුදල්. right? මහජනයා අතේ ඇති ව්‍යවහාර මුදල්. පර්ස් එකේ තියෙන මුදල් කියලා අපිට කියන්න පුළුවන්. වෙන මොනවාද? මිනිසුන්ගේ චෙක් පොත් අතේ තියාගෙන චෙක් ලියලා ගණදුණු කරන්න පුළුවන් නිසා ඊළඟට වේගයෙන්ම ගණදුණු සඳහා එන්න පුළුවන් මොනවද? ඉල්ලුම් තැන්පතු වල ඇති මුදල්. වාණිජ්‍ය බැංකුව වෙත ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. එහෙම නැත්නම් කරන්ට් account වල තියෙන මුදල්. ඒකට අපි පටු ලෙස මුදල් සැපයීම බලද්දී අපි කියනවා පටු මුදල් සැපයීම කියලා කියන්නේ තා වේගයෙන් ජනතාව මුදල් ලෙස භාවිතා කරයි අපි සිතන මහජනයා සතු ව්‍යවහාර මුදල් සහ වාණිජ්‍ය බැංකුව වෙත ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. සරලව කියනවා නම් මගේ පර්ස් එකේ තියෙන මුදල් සහ මට චෙක් ලියලා චෙක් ඉෂුව කරලා භාවිතා කරන්න පුළුවන් මගේ කරන්ට් account එකේ තියෙන මුදල්. මේවා තමයි මිනිස්සු ඉක්මනට භාවිතා කරන්නේ. සල්ලි ඕන නම් වාට ටක්කා සල්ලි අරගත්ත පර්ස් එකෙන් දුන්නා. ගණදුනුවක් කරනවා ටක් ගා චෙක් එක ගත්තා ලිව්වා දුන්නා. right? මුදල් ඒ විදිහට ඉක්මනටම එන්න පුළුවන් දේ. පටු මුදල් සැපයීම මතක තියාගන්න. පටු මුදල් සැපයීම කියන්නේ මහජනයා සතු ව්‍යවහාර මුදල් මගේ පර්ස් එකේ තියෙන ඒවා වාණිජ්‍ය බැංකුවේ ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු මට චෙක් එක ලියලා පාවිච්චි කරන්න පුළුවන් මගේ කරන්ට් account එකේ තියෙන බැලන්ස් එක. මේක තමයි මොකද්ද පටු මුදල් සැපයීම. මොකද්ද පුළුල් මුදල් සැපයීම? දැන් මේක තව ටිකක් පුළුල් විදියට හිතමුකෝ. පුළුල් විදියට. දැන් අපි අහන එච්චරද සල්ලි තියෙන්නේ? මිනිස්සු එච්චරද සල්ලි කියලා ගේන්නේ? නෑ තව ගේනවා. කොහෙද ගේන්නේ? මිනිස්සුන්ට තියෙනවා ඒගොල්ලන්ගේ පර්ස් එකේ තියෙන සල්ලි ඒගොල්ලන්ගේ කරන්ට් account වල තියෙන සල්ලි ඒ කියන්නේ මොකද්ද? පටු මුදල් සැපයීම. මේ තියෙන දැන් අපි කලින් ගණනය කරපේ පටු මුදල් සැපයීම. තාම මොනවද තියෙන්නේ? ඇයි ඒගොල්ලන්ට තියෙනවානේ කාලීන ගිණුම් සහ ඉතුරුම් ගිණුම්. ෆික්ස්ඩ් ඩිපොසිට් උයි සේවිංස් account උයි. මේවා සල්ලිත් මේගොල්ලෝ අරන් එන්න පුළුවන්. ඒවත් අපි බලන්න ඕනේ මුදල් සැපයීම කියලා. රයිට්. දැන් ඔන්න පොළුල් මුදල් සැපයීමේදී අපි කියනවා මොනවද? මහජනයා සතු වාණිජ්‍ය බැංකුව වෙත ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු. right? ෆික්ස්ඩ් ඩිපොසිට්ස් උයි සේවිංස් account. මහජනයා සතු වාණිජ්‍ය බැංකුව වෙත ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු. එහෙමනම් පුළුල් මුදල් සැපයීම M2 කියලා කියන්නේ මොකද්ද? පටු මුදල් සැපයීම M1
එකතු කිරීම මොකද්ද වැඩිපුර ඇඩ් උනේ දැන් මහජනයා සතු වාණිජ බැංකුව වෙතදී කාලීන සහ ඉතුරුම් තැන්පත් ෆික්ස් ඩිපොසිට් වලයි සේවිංස් account එකේ තියෙනවත් ඔන්න දැන් අපි එකතු කරා බලලකෝ මහජනයා අත ඇති මුදල් තොගය කොච්චරද දැන් මේවත් එකතු කරලා බලමු දැන් ඔන්න තව ටිකක් පුළුල් නා දැන් ඊළඟට අපි තවත් ටිකක් මේක පුළුල් කරනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම right උදේ M2B ට ඔබට දාගන්න පුළුවන් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කියලා මම දාලා තියෙන පුළුල් මුදල් සැපයුම කියලා මම දාලා තියෙන්නේ ඔබට පුළුවන් ඒක ඇඩ්ජස්ට් කරගන්න ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කියලා right M2B දැන් මම තියාගන්න මේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම M2B අතිශයින් වැදගත් මොකද මේක තමයි අපි සාමාන්‍යයෙන් ගණනය කිරීම වලදී ගන්නේ සහ මේ මුදල් සැපයුම හා සම්බන්ධ ප්‍රධාන දෙයක් හැටියට ප්‍රධාන මුදල් සමස්තයක් ලෙස අපි ගණනය කිරීම වලදී යොදා ගන්න right දැන් M2B කියන්නේ මොකද්ද අපි ගත්ත පුළුල් මුදල් සැපයුම M2 දැන් මෙච්චර වෙලා ගත්තා මොනවද මේ M2 කියලා මෙතන ගත්තේ මේ මෙතන ගන්න එකේ මොනවද තියෙන්නේ දැන් ඔයා දන්නවනේ මේක තියෙන්නේ මොනවද තියෙන්නේ මහජනයා සතු ව්‍යවහාර මුදල් පර්ස් එකේ තියෙන සල්ලි මහජනයා සතු ඉල්ලුම් තැන්පතු වාණිජ බැංකුව වල තියෙන කරන්ට් account එකේ තියෙන සල්ලි ඊළඟට මහජනයා සතු වාණිජ බැංකුවේ ඇති කාලීන සහ ඉතුරුම් තැන්පතු මොනවාද මගේ සේවිංස් account එකේ ෆික්ස් ඩිපොසිට් එකේ තියෙන සල්ලි දැන් ඔක්කොම මෙතන අරන් තියෙන්නේ M2 වල දැන් මොනවාද අපි එකතු කරන්නේ අපි ඊට පස්සේ එකතු කරනවා ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු අපේ ෆොරින් කරන්සි ඩිපොසිට් වල තියෙනවත් ඊළඟට අපිට මුදල් හැටියට එන්න පුළුවන් ඒ නිසා අපි ඒවත් ගණනය කරනවා ඒව ගණනය කරද්දී අපි ගැලපුමක් කරනවා සාමාන්‍ය 50% විතර ගන්නවා දැන් ඇයි අපි කියන්නේ එහෙම මේ අපි දන්නවා මේ විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු සියල්ලම එකවර මුදල් හැටියට මිනිස්සු පාවිච්චි කරන්න ගේන්නේ නැහැ ඔවුන් ඒවා විඩ්‍රෝ කරන එහෙම විඩ්‍රෝ කරන්න ඔවුන්ට එච්චර ප්‍රවණතාවයක් නැහැ ඒ නිසා අපි මේ සම්පූර්ණ ප්‍රමාණයම ගන්නෙ නැහැ ගැලපුමක් කරලා තමයි ගන්නෙ සාමාන්‍ය සරල ලෙස කියනවා 50% විතර අපි අරගන්න right ඒ අරගෙන අපි එකතු කරපුවම කියනවා ඒකට ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම M2B කියලා right ඒතකොට ඔබ විභාගයට යන විට මෙන්න මේ ස්ලයිඩ් එක ඔබට ඉතා හොඳින් පාඩම් තිබිය යුතුයි මේ ස්ලයිඩ් එක ඔබට ඉතා හොඳින් පාඩම් තිබිය යුතුයි මෙය කීප වතාවක් නැවත නැවත විභාගයේදී ඔබගෙන් ප්‍රශ්න කරන ලද ඒරියා එක right දැන් මෙතන ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් අහන්න පුළුවන් right ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් අහන්න පුළුවන් අපි කතා කරා මුදල් සමස්ත පළවෙනි එක මොකද්ද සංචිත මුදල් right currencies දෙවෙනි එක මොකද්ද කතා කරේ පටු මුදල් සැපයුම ඊළඟට කතා කරා පුළුල් මුදල් සැපයුම M2 ඊළඟට කතා කරා ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම M2B right දැන් මේ මම කරපු පැහැදිලි කිරීම ඔබට යම් කිසි ගැටලුවක් ඇති කරාද නැත්නම් ඔබට පැහැදිලි වුණාද මට ෆීඩ්බැක් එකක් දෙන්න ඉස්සරහට යන්න මොකද මේ අතිශයින් වැදගත් නිසා හරි මට පැහැදිලි කියලා ආවා right හොඳයි මේ මට පේනවා ඔබට පැහැදිලි වෙලා තියෙන බව එහෙමයි ඉතා සතුටුයි දැන් ඔබ මේ මතක තියාගන්න විභාගයට යනකොට මේ ස්ලයිඩ් එක ඔබ හොඳින් පාඩම් කරගෙන යන්න මම ඔබට ස්ලයිඩ් හදලා තියෙන්නේ නෝට්ස් ලබා දීලා තියෙන්නේ ඔබට දැනුම සහ විභාගයට පාඩම් කරද්දී ඉතාම අත්‍යවශ්‍ය පාඩම් කළ යුතු දේවල් සමග right එතකොට ඔබට පුළුවන් ඔබගේ ටියුට් එකේ තැන් දැන් පුරව ගන්න එතකොට අපි ටියුට් එකේ අහලා තියෙනවා මෙන්න මෙතන තැන්පතුවක් මතින් මුදලේ කාර්ය සිදු කිරීමට හැකියාව තැන්පතු වල මොකද්ද මුදල් භාවය right මුදල් භාවය මනිනස් ඉංග්‍රීසියෙන් කියනවා මනිනස් මුදල් භාවය ලෙස හැඳින්වේ right ඊළඟට අපි කතා කරා මුදල් සමස්තයන් මෙතන ඊළඟට අපොඩි ප්‍රශ්නයක් අහනවා ඔබෙන් පොදු මිල මට්ටම සහ මුදල් සැපයුම අතර ඇති සම්බන්ධය විශ්ලේෂණය සඳහා වඩාත් උචිත වන්නේ කුමක්ද අපි දැන් ඔබට මතක ඇති මම කිව්වා මේකට වඩාත් උචිත වන්නේ මොකද්ද M2B එවත් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම M2B මේ තියෙන M2B ඔබ සාමාන්‍යයෙන් ලිව්වට පස්සේ මේ M2B කියන එකක් දානවා නම් තමයි වඩා හොඳ. ඒතකොට එක්සැම් එකට හොඳටම ක්ලියර් ඔබ මේ සබ්ජෙක්ට් එක දන්නවා කියන එක රයිට් පුළුල් මුදල් සැපයුම එහෙම නැත්නම් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම මතක ඇතුව දාන්න M2B right M2B right දැන් අපිට කියනවා 2019 මහා බැංකු වාර්තාව පරිශීලනය කොට 2018 සහ 19 වර්ෂ සඳහා පාස් සඳහා මුදල් සමස්ත ගණනය කරන්න right දැන් මේකට අදාළ දේ මම දීලා තියෙනවා අපිට නේ
ඔබට මේ පේන්නේ මුදල් සමස්තවල වාර්ෂික ලක්ෂමය වර්ධනය 2019 මහා බැංකු වාර්තාවට අනුව ඔබට හිමින් අධ්‍යයනය කරන්නට පුළුවන්. right? එතකොට අපි ගිහිල්ලා බැලුවොත් මේ ගණනය කරන්න කියපු එක ඔබට පුළුවන් මේ මෙන්න මේක යොදා ගන්න නේ. මේක යොදා ගන්න පුළුවන්. මේකේ ගණනය කිරීම සිදු කරලා තියෙනවා. නේ ඔබට පේනවා ඇති සංචිත මුදල්. ඊළඟට ඒකට එකතු කරනවා මොකද්ද? වාණිජ්‍ය බැංකුවේ ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. ඒකට පටු මුදල් සැපයීම M1 එනවා. මේ 1.1.5. ඒ කියන්නේ මහජනයාවත් ඇති ව්‍යවහාර මුදල් තමයි මේ 1.1. පහ කියන්නේ මොකද්ද? වාණිජ්‍ය බැංකුවේ ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. ඒක තමයි පටු මුදල් සැපයීම. right? මේ මැද තියාගෙන මේ සංචිත මුදල් වලට මේක එකතු කරන්න යන්න එපා. හරි? සංචිත මුදල් වලට එකතු කරන්න එපා. මේ මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් එකතු කිරීම වාණිජ්‍ය බැංකුවේ ඇති සතු ඉල්ලුම් තැන්පතු. හරි? 1.1 + 5 පේනවනේ ඔබට. එතකොට ඔන්න ආවා ඔබට පටු මුදල් සැපයීම. ඊළඟට මේ පටු මුදල් සැපයීමට ඔබ මොකක්ද එකතු කරන්නේ? ඔබ එකතු කරනවා මහජනයා සතු වාණිජ්‍ය බැංකුවේ ඇති කාලීන සහ ඉදිරිම් තැන්පතු. right? 6 සහ 7. 6 කියන්නේ මේක 7. right? ඒ දෙක එකතු කරා ඔබට එනවා මොකද්ද? පුළුල් මුදල් සැපයීම M2. ඊට පස්සේ ඔබ ඒකට එකතු කරනවා මේක ඔබට පැහැදිලි නැද්ද දන්නේ නැහැ නේ. ඔන්න ඔබට දැන් පැහැදිලි ඇති. මේ කියන්නේ පටු මුදල් සැපයීම කියන්නේ M1 1.1 මහජනයා වෙත ව්‍යවහාර මුදල් එකතු කිරීම මහජනයා සතු වාණිජ්‍ය බැංකුවේ ඇති කාලීන සහ ඉදිරිම් තැන්පතු. right? M1 කියන්නේ 1.1 එකතු කිරීම 5. right? ඊළඟට මේකට එකතු කරනවා ඔබ මහජනයා සතු වාණිජ්‍ය බැංකුවේ ඇති කාලීන සහ ඉදිරිම් තැන්පතු. පුළුල් මුදල් සැපයීම හොයාගන්න. ඒ කියන්නේ 6 එකතු කිරීම 7. 830 එකතු කිරීම 5596.5. එතකොට ඔබට එනවා පුළුල් මුදල් සැපයීම M2 6427.3 රුපියල් බිලියන. ඊළඟට ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු. right? ඔන්න අපි කතා කරන්නේ අර ගැලපුම් කරලා තමයි මෙතන ගේන්නේ කියලා. ගැලපුම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් තැන්පතු කියලා තියෙන්නේ 701යි බිලියන 701යි. එහෙමනම් ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම M2B එනවා 7128.3යි. 7128.3යි. ඔන්න ඔබට මේ chart එකෙන් ඔය ප්‍රශ්නෙට ඔබේ ටියුට් එකේ තියෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. right? right. මේකත් අපි කතා කරා මේ ටියුට් එකේ තියෙන මහා බැංකුව විසින් රජය සහ විදේශ ගනුදෙනු කිරීම මිලදී ගැනීම හා විකිණීම. right? මේක වෙන්නේ මොකද්ද කියලා. එතකොට මෙන්න මහා බැංකුව විදේශ විනිමය විකිණීම. මේකට මොකද්ද වෙන්න ඕනේ? මේක ඇවිල්ලා ඉහළට යන්නේ නේ. එතකොට ඉහළට යනවා කියලා තමයි ලියන්න ඕනේ. එතකොට right. අපි මේ ඔබට පුළුවන් එක හදාගන්න මේක පොඩ්ඩක් අමාරුයි මේ වැඩේ කරන්න. ඒතර මේකේ පදනම් මුදල් ඉහළ යාම තමයි සිදු වෙන්නේ මෙතනදී නේ. පදනම් මුදල් ඉහළ යාම සිදු වෙනවා. මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම සිදු කරපුවාම පදනම් මුදල් අඩු වෙනවා. පල්ලෙහාට arrow එක දාගන්න තියෙනවා. පල්ලෙහාට arrow එක දාගන්න පදනම් මුදල් අඩු වෙනවා. රජයේ ණය දුන් විට රජයට ණය දුන් විට මහා බැංකුව පදනම් මුදල් වැඩි වෙනවා. රජයේ ණය ගෙවන විට පදනම් මුදල් අඩු වෙනවා. පල්ලෙහාට arrow එක දාගන්න. right? වාණිජ්‍ය බැංකුවල ණය දුන් විට පදනම් මුදල් වැඩි වෙනවා. වාණිජ්‍ය බැංකුවලට ණය ගෙවුව විට පදනම් මුදල් අඩු වෙනවා. පල්ලෙහාට arrow එක. right? මහා බැංකුවේ ප්‍රතිමිල දී ගැනීම ගිවිසුම් පදනම් මුදල් මොකද වෙන්නේ? මොකද හිතන්නේ? වැඩි වෙනවානේ. පදනම් මුදල් ප්‍රතිමිල දී ගැනීම ගිවිසුම් කියලා කියන්නේ පදනම් මුදල් අඩු වෙනවා. පදනම් මුදල් අඩු වෙනවා. මොකද ඔබ නැවත මිල දී ගැනීම පොරොන්දුව පිට සුරැකුම්පත් නිකුත් කිරීම තුළ පදනම් මුදල් නැවත මහා බැංකුවට එන නිසා අඩු වෙනවා. වෙනස් ශුද්ධවත්කම් ඉහළ යාම පදනම් මුදල් වැඩි වෙනවා. වෙනස් ශුද්ධවත්කම් පහළ යාම පදනම් මුදල් අඩු වෙනවා. මහා බැංකුවේ ලාභ ඉහළ යනකොට පදනම් මුදල් අඩු වෙනවා. ලාභ රජයට දුන්නොත් පදනම් මුදල් වැඩි වෙනවා. ලාභ ඉහළ යනකොට මොකද වෙන්නේ? පදනම් මුදල් අඩු වෙනවා. මහා බැංකු සුරැකුම්පත් නිකුත් කරපුවාම පදනම් මුදල් අඩු වෙනවා. මොකද සුරැකුම්පත් මාකට් එකට යනවා. මුදල් නැවත මහා බැංකුවට එනවා. right? ඒක තමයි මේ කතාව තියෙන්නේ නේ. ඒතර අපි මේවා ටික ඔක්කොම කතා කරා. right. අපි ආපහු යන් අපේ ටියුට් එකට.
මේ ඔබ ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ නම් මේ කවුද චාමරගේ ප්‍රශ්නේ මට තේරෙන්නේ නැහැ චාමර මොකක්ද අහන්නේ කියලා. right අපි සෙෂන් එක ඉවරලා චාමර කතා කරන්න නැත්නම් මට ආපහු ඔබ පැහැදිලි ඔය වන්න මොන ස්ලයිඩ් එකද මොකක්ද කියලා ඒකට බලමු. right මේක කතා කරා අපි ඊළඟට ඔන්න අපි එනවා මුදල් ඉල්ලුම. දැන් මෙච්චර වෙලා අපි කතා කරේ මොකද්ද? මෙච්චර වෙලා අපි කතා කරේ මුදල් සැපයුම ගැන නේ. මෙච්චරලා කතා කරේ මුදල් සැපයුම ගැන. දැන් ඊළඟට අපි දැන් කතා කරන්න ඕනේ මුදල් ඉල්ලුම ගැන නේ. ඒතර ඉල්ලුම හා සැපයුම දෙකම කතා කරන්න බෑ. මුදල් සැපයුම ගැන තමයි අපි වැඩිපුරම කතා කරේ. ඊළඟට අපි කතා කරන්නේ මුදල් ඉල්ලුම ගැන. right? ඒතකොට මුදල් ඉල්ලුමට බලපාන ප්‍රධාන චේතනා අරමුණු ගත්තොත් ප්‍රධාන චේතනා තුනක් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔබට පුළුවන් මේ කරුණ යටතේ පොඩි මේ තමන්ට පොඩි පොඩි දේවල් ලියා ගන්න. ඔබට පොඩි ඉඩක් තියලා දෙනවා චිට් එක මේ ටියුට් එකේ. ඒතර මුදල් ඉල්ලුම කියන්නේ මොකද්ද? මුදල් ඉල්ලුම කියලා කියන්නේ අනාගතයේදී කළ යුතු විවිධ ගනුදෙනු සහ ගෙවීම් සඳහා වර්තමානයේ රජය බැංකු සහ රජය සහ පුද්ගලයන් පෞද්ගලික අංශය තබා ගන්නා මුදල් ප්‍රමාණය. මෙතනදී අපි කතා කරන්නේ කාසි හා නෝට්ටු වශයෙන් තබා ගන්නා වූ මුදල් ප්‍රමාණය විශේෂයෙන්ම මෙතනදී අපි කතා කරනවා. right? ඒතර මුදල් ඉල්ලුම කියන්නේ අනාගතයේදී කළ යුතු විවිධ ගනුදෙනු සහ ගෙවීම් සිදු කිරීම සඳහා පුද්ගලයන් විසින් රජය විසින් සහ පෞද්ගලික අංශය විසින් තබා ගන්නා වූ මුදල් ප්‍රමාණය. මුදල් ප්‍රමාණය. right? ඊළඟට මේකට අපි දැන් අපි කියව කරුණු තුනයි කියලා. පළවෙනි කාරණා මොකද්ද? ගනුදෙනු චේතනාව. ගනුදෙනු චේතනාව. transaction motive කියලා අපි කියනවා. ගනුදෙනු චේතනාව. මොකද්ද මේක කියන්නේ? මේක හරි සරලයි. අපි අය සල්ලි අපි ගාව අතේ තියාගන්න. ඒක හිතුවොත් මේක හිතන්න පුළුවන්. right? දැන් මම අහන ඔබගෙන් ඇයි ඔයගොල්ලෝ සල්ලි අතේ තියාගන්නේ? සල්ලි අතේ තියාගන්නේ මේ චේතනාව තුනට. මොකද්ද පළවෙනි චේතනාව? ගනුදෙනු චේතනාව. දැන් ඔබට ඕනේ එදිනෙදා දැන් අපි හිතමු ඔබ බැංකුවට යනකොට එහෙම නැත්නම් ක්ලාස් එකට එනවා නම් ඔබට අවශ්‍ය නැන්නේ සල්ලි. ඔබට අවශ්‍ය නැහැ බස් එකට දෙන්න සල්ලි. ඔබට අවශ්‍ය නැහැ කෑම කන්න සල්ලි. ප්ලේන් ටිකක් බොන්න, තේ එකක් බොන්න සල්ලි ඕන වෙනවා. right? ඉතින් එතකොට ආපහු ගෙදර යන්න. right? ඒ වගේ ඔබට සල්ලි ඕන වෙනවා. right? එතකොට මේ මුදල් මොකද්ද මේ ගනුදෙනු චේතනාව. ගනුදෙනු. right? තමන්ගේ එදිනෙදා ගනුදෙනු. එතකොට මේ ගනුදෙනු සඳහා මිනිස්සු මුදල් ඉල්ලා හිටිනවා. මුදල් ඉල්ලුමක් ඇති වෙනවා. right? එතකොට ඒගොල්ලන්ට ඕනේ මේ ගනුදෙනු සඳහා මුදල් තියා ගන්න ඕනේ. එතකොට මේක තමයි පළවෙනි චේතනාව, ගනුදෙනු චේතනාව. ඔබට මේක සරලව ලියා ගන්න පුළුවන් ඔබේ ටියුට් එකේ. මම කියන්නම් ඔබට ලියා ගන්න ඕන කෑල්ල ඔබට අග්ගා ලියා ගත්තා නම් හොඳයි. ලියා ගන්න ජීවිතයේදී සිදු කළ යුතු එදිනෙදා වියදම් ගනුදෙනු සඳහා අවශ්‍ය වන මුදල් වියදම් කිරීමේ අරමුණින් ළඟ තබා ගැනීම මෙහිදී සිදුවේ. ජීවිතයේදී සිදු කළ යුතු එදිනෙදා වියදම් ගනුදෙනු සඳහා අවශ්‍ය වන මුදල් වියදම් කිරීමේ අරමුණින් ළඟ තබා ගැනීම මෙහිදී සිදුවේ. එතකොට මේක කොහොමද තීරණය වෙන්නේ? දැන් මේක තීරණය වෙනවා පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය, ඔහුගේ ආදායම් ලැබෙන රටාව අනුව තීරණය වෙනවා නේ. එතකොට ඔබට ඉහළ ආදායමක් ලබන්නේ දැන් උදාහරණයක් ඇටියට ඔබ ඇවිල්ලා ඉතා පිළිගත් ඉහළ ව්‍යාපාරිකයෙක්. දැන් ඔබ ඉතා පිළිගත් ඉහළ ව්‍යාපාරිකයෙක් නම් ඔබ ගිහිල්ලා මේ අපේ මේ පාරේ තියෙන කඩයක් ගාව ඉඳගෙන පෙට්ටි කඩයක් ගාව ඉඳගෙන ප්ලේන් ටිකක් බොන chance එක හරි අඩුයිනේ. ඒතර අපිට මේ පාරේ තියෙන පෙට්ටි කඩයක් ගාව ඉඳලා ප්ලේන් ටිකක් බොන්න රුපියල් 40ක් විතර යනවා. දැන් මේ ඉහළ ව්‍යාපාරිකයට එහෙම බොන්න බෑ. මෙයා යන්න ඕනේ ඔය හෝටලයකට යන්න ඕනේ. හෝටලයකට ගිහිල්ලා මේක බොන්න ගියොත් අපි හිතමු 5 star hotel එකකට ගියොත් ඒකක් බොන්න ඔබට රුපියල් 200ක් රුපියල් 150 200ක් මිනිමම් වැය වෙනවා. right? මිනිමම් 150ක් 200ක් වැය වෙනවා. එහෙමනම් දැන් ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් නම් සමහරකට ඔබගේ ගනුදෙනුව ප්ලේන් ටිකක් බීම නම් ඔය ප්ලේන් ටික බොන්න ඔබ අරන් යනවා රුපියල් 40ක්. නමුත් ඉහළ ව්‍යාපාරිකයා රුපියල් 150 200ක් අරන් යනවා. එහෙමනම් එකම ගනුදෙනුව නමුත් ඔහු කරන තැන වෙනස්, ඔහු කරන විදිය වෙනස්. යන ඔහුට වැඩිපුර මුදල් ඕනේ. දැන් ඔබ එනවා බස් එකේ ඔබට ඕනේ රුපියල් 50යි,
නමුත් මේ ව්‍යාපාරිකයා එනවා බෙන්ස් එකේ ඔහුට ඕනේ රුපියල් 1000ක 2000ක පෙට්‍රල්. නේ? ඒකට අපි මරුටියේ ගියොත් අපිට යන රුපියල් 500ක පෙට්‍රල් වෙන්න පුළුවන්. නමුත් බෙන්ස් එකේ ගියොත් රුපියල් 2000ක 3000ක පෙට්‍රල් යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ පුද්ගලයාගේ ජීවන රටාව අනුව ඔහු ගනුදෙනු කරන ආකාරය ගනුදෙනු කරන රටාව අනුව මේ මුදල් කොච්චර ප්‍රමාණයක් ඕනවද කියන එක වෙනස් වෙනවා. right? ඒතකොට ගනුදෙනු චේතනාව තමයි චේතනාව. ගනුදෙනු චේතනාව සඳහා ඔබ කොච්චර මුදල් තබා ගන්නවද කියන එක විශේෂයෙන්ම ඔබගේ ජීවන තත්ත්වය, ජීවන රටාව, ලැබෙන ආදායම මත වෙනස් වෙනවා. ඔබගේ ආදායම වැඩි නම් වියදමුත් වැඩි. එහෙමනේ. නේ අපි සාමාන්‍යයෙන් ආදායම අඩු නම් අපේ වියදම් අඩුයි. සල්ලි නැති වෙලාවට අපි පෙට්ටි කඩේකින් ප්ලේන් ටිකක් දීලා එකම ඇඳුම දෙතුන් පාරක් ඇඳලා මෙහෙම ඉන්නවා. සල්ලි වැඩි වෙනකොට අපි 5 star hotel එකකින් ප්ලේන් ටි බීලා ඇඳුම් මාසේ සතියට එකක් ගානේ මාරු කරලා මේ විදිහට අපි ෆැෂන් කරලා අපේ ඔන්න වියදම වැඩි වෙනවා. මේ තමන්ගේ මත තියන ආදායම වැඩි වෙනකොට වියදමත් ඒ අනුව වැඩි වෙනවා. මොකද තමන් ජීවන තත්ත්වය ඉහළ නංවා ගන්න උත්සාහ කරනවා. ඒක තමයි කතාව. එතකොට මේ ගනුදෙනු චේතනාවට මේ තියාගන්න මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. අපිට ඕන ඒකත් මේක මෙතනටම පොඩ්ඩක් ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි ලියාගමු මෙම අවශ්‍යතාවය සඳහා මුදල් ඉල්ලුම පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවන තත්ත්වය සහ වියදම් රටාව ආදායම් ලැබෙන රටාව අනුව තීරණය වේ. මම ආයි කියන්නම් මෙම අවශ්‍යතාවය මෙම චේතනාව සඳහා ඉල්ලන මුදල් ප්‍රමාණය ඔබට කැමති දෙයක් පුළුවන්. ඉල්ලන මුදල් ප්‍රමාණය පුද්ගලයෙකුගේ සාමාන්‍ය ජීවන තත්ත්වය, වියදම් රටාව සහ ඔහුට ආදායම් ලැබෙන රටාව අනුව වෙනස් වේ. right? ඒක මොකද්ද වෙන්නේ කියන එක ඔන්න අපි කතා කරා. පළවෙනි චේතනාව මේක හරි සරලයි. අපි හැමෝටම මේක තේරෙනවා. ඊළඟ එක පූර්වපාය චේතනාව. දැන් මොකද්ද මේ පූර්වපාය චේතනාව කියන්නේ? පූර්වපාය චේතනාව කියලා කියන්නේ හදිසියේ අනාගතයේදී යම්කිසි කරදරයක්, යම්කිසි අවශ්‍යතාවයක් මතුවේයි හිතලා ඉන්නේ ඒකට අපි මුදල් අරන් තියෙනවා. ඒතර අපි දන්නවා අපේ අම්මලා ඉස්සර මේ පොඩි මුදල් ප්‍රමාණයක් තැන් වල හංගලා තියෙනවා නේ. ඒතර හදිස්සියක් වුණාම ලෙඩක් හැදුනම ටක් ගාලා ඒ තැන් මුදල් අරගෙන ගිහිල්ලා බෙහෙත් අරන් දෙනවා. හදිස්සියකට මේ මුදල් එළියට ගන්න. ඉතින් මේව වෙනවා. right? ඉතින් ඒ වගේ තමයි. දැන් අපි දැන් උනත් ගෙවල් වලට ගියොත් එහෙම මේ අල්මාරිය ඇතුලේ අර මේ තැන් වල තියෙනවා. දැන් හොරු මේවා දන්නවා. ඒ හොරු මේව පැන්නම අල්මාරිය අදිනවා, මේ සීට් කවර් ASCII බලනවා, වලම් මුට්ටිය ASCII බලනවා. මේ මොනවා බෑනේ ඔබ අරන් තියව මුදල්. දැන් මේ ඇයි ඔබ මුදල් අරන් තියන්නේ? ඇයි මේ දැන් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ කාර් එකේ පොඩි මුදල් ප්‍රමාණයක් තියන් ඉන්නවා. ගෙදර අල්මාරියේ පොඩි මුදල් ප්‍රමාණයක් තියන් ඉන්නවා. අතේ පර්ස් එකේ යම් තමන්ගේ ගනුදෙනු වලට වඩා වැඩි කීයක් හරි වැඩිපුර තියන් ඉන්නවා. ඇයි එහෙම තියන් ඉන්නේ? දැන් මේ ළඟදි මට ගනුදෙනු කරුවෙක් ආපු වෙලාව ඇහුවා. දැන් අපි කිව්වා ඉතින් මේ දැන් අපි කාඩ් නේ තියන් ඉන්නේ සර්, මුදල් තියන් ඉන්නේ නැහැ කියලා. හරි. අපි ගෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තමයි දැන් යන්න ඕනේ මේ කෑෂ් තියන් ඉන්න බෑ. ඒකට ඔය කියනවා බෑ එහෙම බෑනේ. හදිස්සියකට කීයක් හරි අතේ තියෙන්න ඕනේ කියලා. මේක තමයි මේ අපි කතා කරන්නේ. මේ හදිස්සියකට කීයක් හරි අතේ තියෙන්න ඕනේ. right? ඒ කියන්නේ අනාගතයේදී විය හැකි යම්කිසි අනපේක්ෂිත තත්ත්වයක් කට මුහුණ දීමට මිනිස්සු මුදල් තියා ගන්නවා තමන්ගේ අතේ. right? එක්කෝ තමන්ගේ ජොබ් එක හදිස්සියේ නැති වුණොත්, නමට අසනීපයක් වුණොත්, යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් මේකට මුදල් තියා ගන්නවා. මේකට අපි කියනවා පූර්වපාය චේතනාව කියලා. අපි එතන පොඩ්ඩක් ලියාගමු. අනාගතයේදී සිදු විය හැකි අනපේක්ෂිත උවදුරු ගැටලු නිසා ඇතිවන වියදම් පියවීම සඳහා වර්තමානයේ තබා ගන්නා වූ මුදල් ප්‍රමාණය මෙසේ හඳුන්වයි. අනාගතයේදී සිදුවිය හැකි අනපේක්ෂිත උවදුරු නිසාවෙන් සිදුවන ගැටලු නිසාවෙන් සිදුවන වියදම් පියවීම සඳහා වර්තමානයේ තබා ගන්නා මුදල් ප්‍රමාණය මෙයින් අදහස් වේ. ඔන්න පූර්වපාය චේතනාව. right. දැන් අපි යනවා මෙතන තුන්වෙනි චේතනාවට. මොකක්ද තුන්වෙනි චේතනාව? සමපේක්ෂණ චේතනාව.
චේතනාව. මොකද සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ? සමපේක්ෂණ චේතනාව කියලා කියන්නේ ඔබට අනාගතයේදී ඇතිවිය හැකි ආයෝජන අවස්ථා එහෙමත් නැත්නම් පොලි අනුපාතවල සිදුවිය හැකි විචලනයන් ගැන ඔබ හිතලා අනාගතයේ ලාභ ලැබීමේ අරමුණින් වර්තමානයේ මුදල් ඉල්ලුම් කොට තබා ගන්න අවස්ථාවක් තමයි මෙතනදී හඳුන්වන්නේ. right? එතකොට අනාගතයේ සිදුවිය හැකි මූල්‍ය වත්කම් වල මිල වෙනස් වීම පදනම් කොටගෙන එහින් ලාභ ලැබීමේ අරමුණෙන් වර්තමානයේදී ඔබ ඉල්ලුම් කරන මුදල් ප්‍රමාණය තමයි සමපේක්ෂණ චේතනාව යටතේ අපි හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට ඔබ හිතනවා අනාගතයේදී interest rates එහෙම නැත්නම් පොලි අනුපාත ඉහළයයි. අනාගතයේදී පොලි අනුපාත ඉහළයයි කියලා හිතුවොත් ඔබ වර්තමානයේදී වැඩිපුර මුදල් ප්‍රමාණයක් ඉල්ලුම් කර තබා ගන්නවා අනාගතයේදී පොලි අනුපාත ඉහළ යන විට ආයෝජනය කිරීම සඳහා. right? ඉතින් මේ අනාදී වශයෙන් අනාගතයේදී මූල්‍යවත්කම් වල සිදුවිය හැකි වෙනස්කම් වලින් ලාභ ලැබීමේ අරමුණින් ඔබ මේ සමපේක්ෂණ චේතනාව යටතේ මුදල් ඉල්ලා සිටිනවා. right? අපි ඒකටත් පොඩි නෝට් එකක් ලියාගමු. අනාගතයේ මූල්‍ය වෙළඳපොලේ සුරැකුම් වල හෝ අනාගතයේදී මූල්‍ය වෙළඳපොලේ සුරැකුම් වල හෝ මූර්ත මූල්‍ය වත්කම් වල මිලෙහි හෝ ඵලදාවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අනාගතයේදී මූල්‍ය වෙළඳපොලේ සුරැකුම් වල හෝ මූර්ත මූල්‍ය වත්කම් වල මිලෙහි හෝ ඵලදාවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අපේක්ෂණය කොට එම අවස්ථාවේදී මුදල් ආයෝජනය කර ලාභ ලබා ගැනීමේ අරමුණින් එම අවස්ථාවේදී මුදල් ආයෝජනය කොට ලාභ ලබා ගැනීමේ අරමුණින් තබා ගන්නා මුදල් ප්‍රමාණය මෙයින් අදහස් වේ. මම නැවතත් ඔබට කියනවා අනාගතයේදී මූල්‍ය වෙළඳපොලේ සුරැකුම් වල හෝ මූර්ත මූල්‍ය වත්කම් වල මිලෙහි හෝ ඵලදාවේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අපේක්ෂණය කොට එම අවස්ථාවේදී මුදල් ආයෝජනය කර ලාභ ලබා ගැනීමේ අරමුණෙන් තබා ගන්නා මුදල් ප්‍රමාණය මෙයින් අදහස් වේ. මේ මොනවාද? සමපේක්ෂණ චේතනාව. right? දොරොන්න අපි මේ මුදල් ඉල්ලුම් චේතනා ගැන අදහස් හොයාගත්තා. හරිම සරලයි. පළවෙනි එක ගනුදෙනු චේතනාව අපේ දිනදා ගනුදෙනු සඳහා, දෙක පූර්වෝපාය චේතනාව අනාගතයේ විය හැකි අනපේක්ෂිත තත්ත්වයන් වලට මුහුණ දීම සඳහා, තුන සමපේක්ෂණ චේතනාව එනම් අනාගතයේදී යම් ආයෝජනයක් සිදු කිරීම සඳහා වර්තමානයේ ඔබ ඉල්ලා සිටිනා වූ මුදල් ප්‍රමාණය. right? එතකොට ඊළඟට අපිට එනවා මේ චේතනා සඳහා ඔබ මුදල් ඉල්ලද්දී කොච්චර මුදල් ප්‍රමාණයක් ඉල්ලනවද කියන එක තීරණය වෙන්නේ මොනවා මතද කියලා. ඒක අපි අහනවා. right? දැන් ඔබ ඉල්ලනවා කියලා අපි දන්නවා අර චේතනා වලට. ඒකෙදි කොච්චර ඉල්ලනවද? right? පළවෙනි සාධකය තමයි ආදායම් මට්ටම. මේකට උත්තරේ තමයි ආදායම් මට්ටම ඉහළ යනකොට මිනිසුන්ගේ අවශ්‍යතාවද වැඩි වෙනවා. නේ? ආදායම් මට්ටම ඉහළ යනකොට අවශ්‍යතාව වැඩි වෙනවා. සල්ලි වැඩි නම් අපිට එදෙනා කෝපි එකක් බොමු. අපි ෆිල්ම් එකක් බලන්න යමු. ආදායම ඉහළ යන විට අවශ්‍යතාවද ඉහළ යනවා. right? එහෙමනම් මේ ආදායම ඉහළ යනකොට මිනිස්සු මොකද කරන්නේ? වැඩිපුර මුදල් ඉල්ලනවා ගනුදෙනු චේතනාව සඳහා. දෙවෙනි එක තමයි මුදල් නොවන මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතය. දැන් මුදල් නොවන මූල්‍යවත්කම් වල ඵලදා අනුපාතය වැඩි වෙනකොට අපි මොකද කරන්නේ? වැඩිපුර මුදල් වර්තමානයේ ඉල්ලනවා අනාගතයේදී ආයෝජනය කිරීම සඳහා. ඒතකොට ඵලදා අනුපාතය ඉහළ යන්න අපි මොකද කරන්නේ? අපි අතේ මුදල් තියාගන්න ප්‍රමාණය අඩු කරලා පුළුවන් තරම් ඉන්වෙස්ට් කරන්න, එහෙම නැත්නම් මූල්‍යවත්කම් වල මුදල් යොදවන්න උත්සාහ කරනවා. තුන්වෙනි කාරණේ තමයි අපේක්ෂිත උද්දමනය. දැන් අපේක්ෂිත උද්දමනය කියලා කියන්නේ මිල මට්ටම් වල ඉහළ යාම. ඒතර ඔබ හිතනවා නම් අනාගතයේ මිල මට්ටම් ඉහළ යයි කියලා,
ඔයා දන්නවා මම සල්ලි තියාගෙන වැඩක් නැහැ. මොකද ඉස්සරහට මගේ මුදල් වල අගය බහිනවා මුල මට්ටම ඉහළ යනවා. ඔබ මොකද කරන්නේ? ඔබ තියෙන මුදල් කන්වර්ට් කරගන්නවා භාණ්ඩ වලට. මොනවාටද? රත්රන් වලට, ඉඩම් කඩම් වලට, වාහන වලට. මේවා ගන්නවා. මුදල් තියාගන්නේ ඒවයි වත්කම් ගන්නවා. ඒතර මොකද වෙන්නේ? අනාගතයේදී උද්දමනයේ ඉහළ යනකොට ඒවායේ මිල ඉහළ ගියාම ඔබට ලාභ ලබා ගන්න පුළුවන්. හැබැයි මේ උද්දමනය වේගයෙන් ඉහළ යන්නේ නැතුව නිකන් මයිල්ඩ් එහෙම නැත්නම් සුළු වශයෙන් නම් ඉහළ යන්නේ. මේකේ සමහරකට අනිත් පැත්තත් වෙන්න පුළුවන්. හේතුව තමයි ඔබට භාණ්ඩවල මිල ඉහළ යන නිසා ගනුදෙනු කිරීමට වැඩිපුර මුදල් අතේ තියාගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ සාධක අනුව ඔබට කොච්චර මුදල් තියාගන්න ඕනද කියන එක වෙනස් වෙනවා. හරි? දැන් එතකොට මම හිතනවා අපි මේ සාකච්ඡාවේ අවසානයේ එනවා. මොකද වෙලාව අපිට ඉවර වෙන නිසා. නමුත් අපි ඉදිරි පාඩමේදී මේ පාඩමේ වෙච්ච දේවලුත් ඉවර කරලා ඊළඟ පාඩමට එහෙම නැත්නම් අපි මේ කරන්නේ ලෙසන් 4නේ පස්වන පාඩමට ගමන් කරනවා මූල්‍ය ප්‍රතිපත්තිය වෙත. right ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් තව විනාඩියක් අපිට තියෙනවා. ඔබට පුළුවන් ඒ ගැටලුව යොමු කරන්න. මේ අපි කරපු දේවල් වලින්. right ඔබට අපි අද කරපු දේවල් ටික ඔබ නැවත ආවර්ජනය කරන්න මට කියන්න ඔබට මේ මම කරගෙන යනකොට මොනවා හරි දෙයක් ඔබට තේරුම් නැති දෙයක් තියෙනවද? නැවත පැහැදිලි කිරීමක් අවශ්‍යද? right clear right right එහෙමනම් බොහොම ස්තුතියි මට පේන විදිහට ඔබට මේ පැහැදිලි කිරීම ලැබිලා තියෙනවා. ඔබට තව මේ ඊළඟ සතියේ අපි අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රතිපත්තිය වෙත ගමන් කරනවා. මැදදී ආයන මේ ක්ලාසස් මිස් කරන්න එපා. ඔබ මේ ක්ලාස් එකක් ඉවර වෙනකොට ඒක පාඩම් හිටින විදිහට තමයි අපි කතා කරන්නේ. ඒ නිසා මේ ඔබට මේකට සම්බන්ධ වෙන්න හැම විටම ඒකට ඔබට පුළුවන් වෙනවා පාඩම් විශේෂයෙන් පාඩම් නොකර මතක තියාගන්න. right එහෙමනම් බොහොම ස්තුතියි. අපි ඊළඟ සතියේ හම්බ වෙමු.